අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ හැමෝටම පසුගිය සති 3-4ක වගේ කාලයක් තිස්සේ ජනජීවිතයට තදින්ම බලපෑ ප්‍රශ්නයක් තමයි ගෑස් ප්‍රශ්නය. ගෑස් හිඟය වගේම ගෑස් ආශ්‍රිත පිපිරීම් මාලාවක් සිද්ධ වුණා. ඉතින් මේ ගැන සොයා බලන්නට අතිගරු ජනාධිපතිතුමන් විශේෂ කමිටුවක් පත් කළා පසුගිය නොවැම්බර් 30 වනදා. ඉතින් ඔබ දන්නවා දැනටමත් මේ විශේෂ කමිටු වාර්තාව ඊයේ ජනාධිපතිතුමන් වෙත බාර දුන්නා. ඉතින් අපි අද බලාපොරොත්තු වන්නේ මේ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ඒට හේතු වෙච්ච කාරණා මොනවද, ඒට විසඳුම් මොනවද කියන එක මේ කමිටුවට පත් කළ සමාජිකයන්ගෙන්ම අසා දැනගන්නට. ඉතින් ඒ නිසා අද අපි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදියට අන්තර්ජාලය ඔස්සේ ඔබ වෙත සජීවීව ගෙන එන මෙම මාධ්‍ය සාකච්ඡාවට ආරාධනා කර සිටියා මහාචාර්ය ශාන්ත වල්පලගේ කමිටු සභාපති මොරටුව විශ්වවිද්‍යාලය. ඒ වගේම මේ සමාජිකයන් වශයෙන් සිටිනවා විශ්‍රාමික සහාය මහාචාර්ය WD ජයතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඒ වගේම ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කාර්මික තාක්ෂණ ආයතනය. ඒ වගේම සුජීව මහගම මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඒ වගේම ආචාර්ය සාලිය ජයසේකර මහතා මොරටුව විශ්වවිද්‍යාලය. ඉතින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදියට අපි ඔබ හැමෝම පිළිගන්නවා මේ අවස්ථාවට. ඉතින් කල් නොයවාම අපි යොමු මේ සාකච්ඡාවට. සභාපතිතුමනි, ඔබතුමන්ලාගේ වාර්තාව බාර දීලා තිබෙනවා. මේ වාර්තාවට අනුව ඔබලා මේ අලගිය තැන් මුලගිය තැන් හොයාගෙන ඇති. කොහෙන්ද මේ ප්‍රශ්නය ආරම්භ වෙන්නේ? මම ස්තුතිවන්ත වෙනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මෙවැනි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අපිට අවකාශය සලසා දීම පිළිබඳව. මම ඇත්තටම මෙම කමිටුවේ සභාපතිවරයා වශයෙන් ඉස්සෙල්ලාම මම විස්තරයක් ඉදිරිපත් කරන්නම්. අපි කළ කාර්යභාරය මොකක්ද, අපිට පවරා ඇති රාජකාරිය මොකක්ද, සහ අවසානයේ අපි පැමිණි නිගමන මොනවද කියන එක. ඒක මාත් සමග මේ සඳහා සහභාගී වෙනවා මේ කමිටුවේ සමාජික මහතුරු කිහිප දෙනෙක්. මම ඉස්සෙල්ලාම කියන්නම් අපිට පැවරිච්ච රාජකාරිය මොකක්ද කියන එක. අතිගරු ජනාධිපතිතුමා අපිට පැවරු රාජකාරිය තමයි ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හා පිපිරීම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ කමිටුව. එතනදී ඒ ලිපියේ පැහැදිලිව සඳහන් වෙනවා මේ පිළිබඳ අවශ්‍ය සියලු පාර්ශවයන්ගෙන් හා දැනට ඇති අධ්‍යයනයන් විවිධ අදහස් විමර්ශනය කර ඔබගේ වාර්තා ලබා දෙන්න කියලා. එතකොට අපිට පැවරුණු රාජකාරිය තමයි ඕක. එතනදී අපි මේ සඳහා සහභාගී වුණා විවිධ විද්වතුන්, විවිධ පාර්ශව විද්වතුන්. සභාපතිතුමා හැටියට මම සියලු දෙනාගේම අදහස් සාකච්ඡාවට බඳුන් කරලා අපි අවසාන නිගමන කිහිපයකට පැමිණලා තියෙනවා. දැන් මම මේ ක්‍රියාවලිය ගැන පැහැදිලි කළොත් මේ අපේ කමිටුවේ වාර්තා පටන් ගන්නට ප්‍රථමවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා යටතේ ශ්‍රී ලංකාවේ පොලිසිය මේ අනතුරු වාර්තා කිරීමක් කළා, සංගණනය කිරීමක් කළා. එතකොට මේ සංගණනයේදී අපි දැක්ක දෙයක් තමයි 2001 පළවෙනි මාසේ 21 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසේ මැද විතර වෙනකම් අනතුරු සිදු වෙලා තියෙනවා 50 ගණක්. ඊට පස්සේ නොවැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාස වෙනකම් මේ අනතුරු විශාල වශයෙන් වැඩි වුණා. එතන තමයි අපේ ආරම්භය පටන් ගත්තේ. එතකොට පළවෙනියටම අපිට තීරණයක් තියෙනවා යම් කිසි දෙයක් මෙතන වෙනවා කියන එක. ඒතකොට දැන් ඊට අදාළ පාර්ශව කවුද කියලා බැලුවම අපි දන්නවා මේකට මූලිකව අදාළ වෙන්නේ ගෑස් සපයන සැපයුම් කරුවන්. ලංකාවේ තියෙන ප්‍රධාන සැපයුම් දෙන්නෙක් ඉන්නවා, ලිට්රු සහ ලාෆ් සමාගම. ඊට අමතරව මීට මැදිහත් වෙනවා තවත් පාර්ශව කිහිපයක්. එතනදී අපි මූලිකව කරේ ස්ථානීය පරීක්ෂා කියන එක. ඒ කියන්නේ ලිට්රු සහ ලාෆ් සමාගම් වල ගිහිලා අපි ස්ථානීය පරීක්ෂා කරා. ඊට අමතරව මේ අනතුරු සිදු ස්ථාන තෝරාගත් ස්ථාන 17ක් පමණ අපේ මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් ගිහිල්ලා පරීක්ෂා කරා. ඊට අමතරව අපි මේ සඳහා අදාළ සියලුම පාර්ශවයන් ලිට්රු සමාගම
අපි කමිටු ඉදිරියේ දෙපාරක් හැදෙව්වා. ඒකම ලාස් සමාගම. ඊට අමතරව මේ සඳහා සහභාගී වුණු ලැබෝරටරිස් ඒ කියන්නේ ජෝකෙම් ඉන්ටර්ටෙක් ඒක පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ලැබෝරටරි ඒක මේකට සහභාගී වුණා රජයේ යාන්ත්‍රණයේ තියෙන ශ්‍රී ලංකා ප්‍රවිධි කාර්යාංශය ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය අපි ස්ලැබ් කියනවා ඊට අමතරව ITI ආයතනය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විශේෂයෙන්ම මේ සඳහා වැඩියෙන්ම සහභාගී වෙනවා ඕන් අපි කැඳවා විමසීම් කළා. ඉන් අනතුරු අපි ඇත්තටම මේ පිළිබඳව විශේෂ අධ්‍යයනයක් කරමින් සිටි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මණ්ඩලයේ සභා කිහිප දෙනෙක් ගෙනල්ලා අපි ඔවුන්ගෙනුත් අදහස් විමසුවා. දැන් අපි ඇත්තටම අදහස් විමසීම් පරීක්ෂා බැලීම් සෑහෙන ප්‍රමාණයක් කළා. ඊට අමතරව අපි වාර්තා කැදෙව්වා. මම පැහැදිලිව කියනවා මේක විද්වත් කමිටුවක්, තාක්ෂණික කමිටුවක්. ඒතකොට අපේ සියලු කරුණු පදනම් වෙන්නේ අපිට ලැබෙන දත්ත මත. දත්ත කියන්නේ මේ දත්ත ලැබෙන විවිධ ආකාර තියෙනවා. මේ විවිධ ආකාර ලැබෙන දත්ත විශ්ලේෂණය හරහා තමයි අපි අපේ මූලික නිගමන සහ අපේ අවසාන නිර්දේශ වලට අපි එන්නේ. එතනදී අපි දැක්ක විශේෂ දෙයක් තමයි පසුගිය කාලය තුල මේ අනතුරු වැඩිවීමට හේතුව මොකක්ද? ඇත්තටම මුළු සමාජයේම අහන ප්‍රධාන ප්‍රශ්නයක් ඕක. මම ඔකට උත්තර දුන්නොත් පැහැදිලි ප්‍රශ්නයක් මේක. එතකොට අපි ගත්තොත් එහෙම අපේ වාර්තාවෙත් සඳහන් වෙනවා පසුගිය නොවැම්බර් මැද සිට අපි දෙසැම්බර් දක්වා ගත්තොත් මේ ගෑස් පද්ධතිය ගත්තොත් අපි කවුරුත් දන්නවා ඒක පටන් ගන්නේ සිලින්ඩරේ පටන් ගන්නවා ඊට පස්සේ උපාංග තියෙනවා අපි රෙගියුලේටර් එක කියනවා ඊළඟට රබර් නලය සහ උදුට මේ එක පද්ධතියක්. ඒතර අපි පැහැදිලිව අයිඩෙන්ටිෆයි කරා හඳුනාගත්තා අනිත් දේවල් මේක ඇත්තටම ස්ථානීය පරීක්ෂා හරහාත් මේක අපි වෙරිෆයි කරා අපි ඒක සාක්ෂාත් කරගත්තා. අනිත් කිසි දෙයක් වෙනස් වෙලා තිබ්බේ නැහැ. ඒතර වෙනස් වුණු මූලික දේ තමයි මේ සිලින්ඩරේ තුන ගෑස්. ඇත්තටම ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක සති දෙකෙන් දෙකට හරි මාසෙන් මාසෙට හරි ගෙවල් වලට ඒක වෙනස් විදිහට ලැබෙනවා. ඒකම සිලින්ඩරේත් ලැබෙනවා. නමුත් අපේ අධ්‍යයන කමිටුව පැහැදිලිව අපේ අධ්‍යයන නිගමනයක් තමයි සිලින්ඩරයක් විශේෂයෙන්ම සිලින්ඩරය පුරා යාමට තියෙන අවකාශය ඉතාමත්ම අඩුයි. අවබයි. ඒක වෙන්න තියෙන අවස්ථාව ඉතාමත්ම අඩුයි. අපිට ඇති වාර්තා අනුව එක් සිලින්ඩරයට හානි වීමක් සිදු වෙලා තියෙනවා. ඒතර අපි සමාජයේ ආව පළවෙනි මතය තමයි මේ සිලින්ඩර පුපුරා යාම කියන එක. ඇත්තටම අපි මේ මතය පළවෙනි සාකච්ඡාවෙම බැහැර කරා. වෙන්නේ ගොඩක් වෙලාට සිලින්ඩරයෙන් වායුව නිකුත් වීම හරහා වෙන ගෑස් කලාපයේ පිපිලා යාම. ගිනි ගැනීම හෝ පිපිලා යාම. ඒතර අපි පළවෙනියට ඒක අපි පැහැදිලිව කිව්වා. දැන් ඊළඟට අපිට ආපු ප්‍රශ්නේ තමයි ගෑස් එකේ සිදු වෙනස මොකක්ද කියන එක. එතනදී අපි සමාජිකයෝ ඇත්තටම පටන් ගන්නකොට විවිධ මතවල හිටියත් නමුත් අවසානයේ අපිට නිරීක්ෂණය කරනකොට අපි දැක්ක කරුණක් තමයි පසුගිය කාලය තුල සංයුතිය යම් ඉහළ යාමක් සිදු වෙලා තියෙනවා. ඒවා මේකට හේතුව කියන්නේ දැන් අත් සංයුතිය ඉහළ යාම කියන එක කිව්වොත් එහෙම එතනින් අපි මේවට නවත්තන්න බෑ. මොකද හේතුව අපි හොයලා බලන්න ඕන විද්‍යාත්මක කමිටුවක් හැටියට විද්වත් කමිටුවක් හැටියට සංයුතිය ඉහළ යාමට හේතු මොනවද කියන එක. එතකොට අපි මේ පිළිබඳ සැලකිලිමත් වෙනකොට අපි දැක්ක දෙයක් තමයි අපි SLS 712 තියෙනවා ප්‍රමිතිය. දැන් අපි පැහැදිලිව තේරුම් ගන්නවා ප්‍රමිතිය සහ ප්‍රමිතිය භාවිතා කිරීම අතර දෙකක් තියෙනවා. අපේ මහගම මහත්තයා මෙතන ඉන්නවා. එතුමා පස්සේ විස්තර කරයි ගැන. ඒ ප්‍රමිතියේ සඳහන් වෙන කරුණු අනුව ඒකේ සංයුතිය සඳහන් වෙලා නැහැ. පළවෙනි එක. දෙවෙනි එක තමයි ඒකේ තියෙන පීඩනය. ඇත්ත වැඩිපුරම බලපාන්නේ මේ පීඩනය කියන එක. සංයුතිය එක්කෙන පීඩනය. ඒක පීඩනයේ තියෙන්නේ ප්‍රොපේන් 100ක් තිබ්බත් ඒ පීඩනය ප්‍රමාණවත් කියන එක තමයි තියෙන්නේ. ඇත්තටම දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි ස්ටෑන්ඩඩ් එකක් තිබ්බට වැඩක් නැහැ. ඒක නියාමනය නොවෙනවා නම්. ඒක පැහැදිලිව අපි සමහර අය මේක දන්නේ නැහැ. නමුත් ඒක දැනගත යුතුයි ස්ටෑන්ඩඩ් එකක් නියාමනය විය යුතුයි. මේ සමාගම් ඇත්තටම ඔවුන්ගේ යම් ස්පෙසිෆිකේෂන් ටිකක් ඔවුන් තියාගෙන ඉන්නවා. මොකද අතන නියාමනය
කියන එක අඩුපාඩු නිසා ඔවුන් තියාගෙන ඉන්න ඔවුන්ගේ සම් සීමාවක් තියෙනවා. ඇත්තට අපි නිරීක්ෂණය කළා ඒ සීමාව තුළ ඔවුන් අපි තව එකක් අපි කියන්න ඕනේ මේ අපි සාමාන්‍ය දැන් සමාජයේ ප්‍රොපේන් වැඩිවීම කියන එක තමයි හැම එක්කෙනාම කතා කරන්නේ. ඒතර ප්‍රොපේන් සාමාන්‍යයෙන් weight % කියලා කියනවා. අනිත් පැත්තට කියනවා mole % කියලා. එතකොට weight % එකෙන් ගත්තොත් ඔවුන් තුළ තියෙන ඒ ස්පෙසිෆිකේෂන් එකේ ඔවුන් 40 දක්වා ඒක අලව් කරලා තියෙනවා. එතකොට ඔවුන් ඒ අතර හිටිය විත්‍ය අපිට පේනවා. අපි අවුරුදු 2ක කාලයක් තුළ ඔවුන්ගේ ඒ දත්ත පරීක්ෂා කරා යම් අවස්ථාවල වැඩිවීම සිදු වෙලා තියෙනවා. නමුත් අපි නිරීක්ෂණය කළා මේ මෑත කාලය තුළ යම් වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඇත්තටම මේක 40කට කිට්ටු වගයක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඇත්තටම සංවිතිය වැඩිවීම නිසා මේ සිදුවිය හැකිද? ඊළඟ තියෙන ප්‍රශ්නේ ඒකයි. මොකද හේතුව තමයි අපි දන්නවා විශාල සිලින්ඩර් ප්‍රමාණයක් භාවිතා වෙනවා ලක්ෂ මිලියන් 3ක් 4ක් පමණ. එතකොට පුපුරායම් සිදු වුණ ප්‍රමාණය ගත්තම සියලු ඒවා පුපුරා ගියේ නැහැ. නැත්නම් ගෑස් කලාපේ එවැනි තත්ත්වයකටපත් වුණේ නැහැ. එතකොට තමයි අපි ඊළඟට හොයාගෙන යනකොට අපි දැක්ක දේ තමයි අනතුරු ඇති කොටස් ස්පෙෂලි රෙගියුලේටර් සහ අනතුරු කොටස් වලත් පැහැදිලිව අපි දැක්ක දෙයක් තමයි નિયમિત අපි කියනවා ප්‍රමිතියේ ප්‍රශ්නයක් හා නියාමනයේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ වෙළඳපොළ තුල භාවිතා වෙමින් පැවතුණු සමහර කොටස් වල අපි දැක්කා අතර මේ ස්ථානීය පරීක්ෂා සහායේ විශේෂයෙන්ම මේ පුපුරුන් ස්ථාන වලට ගිහිල්ලා නිරීක්ෂණය කිරීම දැක්ක කරුණු මත අදරන් වෙලා අපිට අපි දැක්කා අතරම ඒ පැත්තත් නියාමනය වෙලා නැහැ. ඒක දැන් කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි දන්න විදිහට ලංකාවේ කාලයක් තුල භාවිතා වෙච්ච ගෑස් තමයි මේ පාවිච්චි වුණේ. ඒතකොට අපි ඒකත් නිරීක්ෂණය කළා. දැන් රෙගියුලේටර් ගත්තත් බට ගත්තත් ඒ සියල්ල කාලයක් තුල භාවිතා කරපුවා. මෙතන විද්‍යාත්මකව විග්‍රහයක් කළොත් මෙතන මේ පිළිබඳව අපි සරලව ගත්තොත් එහෙම අපි කියමු 6 බාර් කියන එක. ඒ කියන්නේ බාර් 6ක රෙගියුලේටර් එකක් තියෙනවා. මොකද අපි පැහැදිලිව දැනගන්න අවශ්‍යයි සිලින්ඩරය සාමාන්‍යයෙන් අධිපීඩන කලාපයේ තියෙන සිලින්ඩරයක්. ඊට රෙගියුලේටරෙන් පසුව තමයි පීඩනය අඩු වෙලා ඒක ලිපට සපයන්නේ. එතකොට රෙගියුලේටරේ නියම පරිපාලනය සිදු නොවුනහොත් අනිවාර්යයෙන්ම එතනින් පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. එතනදී අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි දැනට ඒ රෙගියුලේටරෙන් පසුව තියෙන ප්‍රශ්නක් තියෙනවා. එතකොට එක පැත්තකින් සංවිතියේ ප්‍රශ්නයක් තියෙනවා අනිත් පැත්තේ රෙගියුලේටර් ප්‍රශ්නයක් තියෙනවා. ඔය ප්‍රශ්න දෙක රෙගියුලේටර් සහ අනිකුත් උපාංගවල ප්‍රශ්න. ඉතින් අපි කරපු නිරීක්ෂණ මම පොඩ්ඩක් පැහැදිලි කරොත් තවදුරටත් දැන් වාර්තාවී අනතුරු ගත්තොත් මේ 748න් ගෑස් ලිප් හෝ ගෑස් වීදුරු බිඳී යාම 394ක් වාර්තා වෙලා තියෙනවා. ගෑස් කාන්දුවීම් 294ක්. ගෑස් නලයට හානි සිදුවීම් 42ක්. වෙනත් ද්‍රව්‍ය හානි සිදුවීම් 7ක්, තුවාල සිදුවීම් 11ක් විතර වාර්තා වෙලා තියෙනවා. ඒතරදී අපි වැඩිපුරම දැක්ක දේ තමයි ගෑස් ලිප හා ගෑස් වීදුරු බිඳී යාම විශේෂයෙන් විශාල ප්‍රමාණයක් 50ක් විතර ප්‍රමාණයක් ගෑස් කාන්දුවීම. ඒකම අපි නිරීක්ෂණය කළා. අපි ඇත්තටම කිව්වා වගේ මේක දිගින් දිගටම අපි මේක අධ්‍යයනය කරමින් හිටියා. දිනින් දින වාර්තා වෙන ප්‍රමාණය ගත්තම අපිට පෙවුන දෙයක් තමයි ගෑස් ලීක් වීම කාන්දු වීම දිගින් දිගටම අඩු වුණා. නමුත් ගෑස් ලිප පුරා යාම අඩු වුණා. නමුත් ඊතරම් අඩු වුණේ නැහැ. දැන් ඇත්තටම දැන් මේ ප්‍රශ්නේ අපි ගත්තාම පැති දෙකක් අපි දැක්කා. හැබැයි මූලික හේතුව හැටියට අපි මේ report එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපි හදන මූලික හේතුව සංවිතයේ සිදුවන වෙනස් වීම. ඒ සංවිතයේ සිදුවන වෙනස් වීමත් සමග ඇතිවන අනිකුත් කරුණු තමයි අවසානයේ මේ අනුතුරු වලට හේතු වෙන්නේ කියන එක තමයි අපේ වාර්තාවේ ප්‍රධානයක් කරලා තියෙන්නේ. දැන් ඊළඟට දැන් ප්‍රශ්නය අඳුරාගත්තා. ඊට පස්සේ ප්‍රශ්නෙට විසඳුම මොකක්ද? ඒක තමයි ඊළඟට අපිට අහන්න පුළුවන් ප්‍රශ්නේ. මොකද අපි කවුරුත් දන්නවා අපේ ගෙදර ගත්තත් ඔබතුමාලා ඒ සියලු දෙනාක් ගෙදර අනිවාර්යයෙන් මේක ප්‍රශ්නයක්. සියලුම ගෙවල් වල තියෙන ප්‍රශ්න ලංකාවේ 40% විතර ප්‍රමාණයක් හැම දිනාටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ගෑස් එක පාවිච්චි කරනවද නැද්ද? මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඒක ගෑස් නැතුව අපිට ඉන්න පුළුවන්ද? ওই ප්‍රශ්න රාශියකට සියලු දෙනා මුහුණ දීලා තියෙනවා. දැන් අපි මෙතනදී මේ අනතුරු හඳුනා ගැනීමට පසුව
අපි තීරණය අපි ඇත්තටම නිගමන කීපයකට ආවා නිර්දේශ කීපයක් කරන්න. එතනදී අපි ඇත්තටම පළවෙනියටම කරපු තීරණය තමයි අපේ සියලු සමාජික එකගත්වයෙන් මේක ඉතාමත්ම සංවේදී කමිටුවක්. සියලුම දෙනා අපි දිහා බලාගෙන ඉන්නවා. සියලුම දෙනා දැනගන්න කැමති මොකද්ද වෙන්නේ කියලා. නමුත් අපි තීරණය කළා අපි මාධ්‍ය නිවේදන පමණක් මුලදී නිකුත් කරමු කියන එක. ඒතර ඒ අනුව අපි මාධ්‍ය නිවේදන නිකුත් කළා. මම හිතන්නේ අපි මාධ්‍ය සගයන් මට නිතර කතා කළා. මම හැමතිස්සෙම උන්ට කතා කරා. නමුත් මම උන්ට පැහැදිලි කළා මේකේ තියෙන සංවේදී බව නිසා අපි මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට අමතරව මේ ක්‍රියාවලිය ඉවර වෙනකන් අපි කිසිම දෙයක් මාධ්‍යට දෙන්නේ නැහැ කියන එක. එතකොට අපි පළවෙනි මාධ්‍ය නිවේදනය නිකුත් කළා. ඇත්තටම මේ පළවෙනි මාධ්‍ය නිවේදනය නිකුත් කරේ අපේ සරල සංකල්පයක් තියෙනවා මේ සේෆ්ටි ෆස්ට් කියන එක. ඒ කියන්නේ ආරක්ෂාව පළමුව. දැන් මම සරල උදාහරණයක් කිව්වොත් දැන් ගින්නක් ඇති වුණොත් එහෙම පළවෙනිටම කරන්න ඕනේ ඒ ගින්නේ ඇති වෙන තැනින් ඉවත් වීම. ඒක තමයි පළවෙනිටම කරන්නේ. ඊට පස්සේ තමයි හොයන්නේ මේ ගින්නට හේතුව සහ ඊළඟට ගින්න වැළැක්වීමේ ක්‍රම. ඉතින් අපි පළවෙනියට ආරක්ෂාව ප්‍රථමයි කියන මේ යටතේ අපි පළවෙනි මාධ්‍ය නිවේදනය නිකුත් කළා. ඊට පස්සේ අපිට දැනුණා මේ යම් අඩුවීමක් තියෙනවා. ඒ අඩුවීමට හේතුව සමහරවිට ගෑස් පාවිච්චි අඩුවීමක් වෙන්න පුළුවන්. නමුත් අපි දෙවෙනි මාධ්‍යයක් නිකුත් කරා. ඒ මාධ්‍ය නිවේදනය තවදුරටත් අපි ජනතාව දැනුවත් කිරීම සඳහා කරුණු සඳහන් කළා. ඊට පස්සේ අපි මේ කාර්යය දිගින් දිගටම කරලා ඊයේ ජනාධිපතිතුමාට මේ වාර්තාව බාර දුන්නා. ඒ වාර්තාවේ අපේ මූලික නිගමනයක් තියෙනවා. ඊට පස්සේ අපි විශ්ලේෂණය අපේ තියෙනවා. විශ්ලේෂණය අයි මේ කරුවට හේතු වෙන්නේ විශේෂයෙන්ම අපි මූලිකව නිර්දේශ ඉදිරිපත් කළා. ඒකේ කෙටි කාලීන නිර්දේශයක් හැටියට අපි ඇත්තටම මේක දැනටත් ආරම්භ වෙලා තියෙනවා. ඒ කියන්නේ ජනතාවට ආරක්ෂා සහිත ගෑස් සැපයීම. ඒ කියන්නේ ආරක්ෂා වෙන්නත් ඕන, ගෑස් ලැබෙන්නත් ඕන. ඒ කරුණු දෙක වැදගත්. ඒත් ආරක්ෂා සහිතව ගෑස් සැපයීමේදී කමිටුව ඒක මූලිකව සියලුම දෙනා ඒකමතිකව තීරණය කරපු තමයි සංයුතිය දැනට 30% අඩු විය යුතුයි. සහ අපිට විනා තවත් ලොකු ප්‍රශ්නයක් දැක්ක දෙයක් තමයි මේ අපි කවුරුත් කියන මේ එතිල්ම කැප්ටන්. ඇතර මේක දාන්නේ ගඳ හඳුන ගන්න. ඒ කියන්නේ ගෑස් ලීක් එකක් තිබ්බොත් එහෙම මේ ගඳ දැනෙන්නට ඕන. එතකොට ඒක ඉතාමත් වැදගත් දෙයක්. එතකොට අපිට අර අනතුරු වළක්වා ගැනීම තියෙන හැකියාව වැඩි. ඉතින් අපි නිරීක්ෂණය කළා ඇත්තටම අපේ ඉන්න කමිටු සමාජිකයොත් මේ මෙතරම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක ජනතාවගේ චෝදනාවක්. එතකොට අපි දෙවෙනි කාරණේ හැටියට අපේ කමිටුවත් ඒක මේ වෙනකොට පාරිභෝගික සේවා අධිකාරියත් ශ්‍රී ලංකා ගරු අධිකරණයත් පැහැදිලිව නිවේදන නිකුත් කරලා තියෙනවා. මින් ඉදිරියට නිකුත් වෙන සියලුම ගෑස් වල සංයුතිය වොලියුම් පර්සන්ට් තියෙන්නේ 30ට වඩා අඩු විය යුතුයි. එකම එතිල්ම කැප්ටන් කියන එක ඇත්තටම මේ ප්‍රමාණය සමග මේක දැනෙන ගඳක්, ඒ කියන්නේ දැනෙන ගන්ධයක් සිදු විය යුතුයි. දැන් ওই කරුණු දෙක මත කෙටි කාලීනව මේ ප්‍රශ්නය යම් දුරකට පාලනය කරගෙන ජනතාවට අවශ්‍ය ගෑස් සැපයීම සඳහා දැනටමත් පියවර අනුගමනින් කටයුතු කරමින් යනවා. ඒතර ඇත්තටම එවැනි දෙයක් භාවිතා කිරීමට බය විය යුතු නැහැ කියන එක අපිට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. දෙවෙනියට තියෙන ප්‍රශ්නේ තමයි මේක අපි දිගටම කරගෙන යනකොට ඇත්තටම කාට හරි අපි මේක දීර්ඝ ලෙස විශ්ලේෂණය කරොත් ඇයි මේ සංගීතය වැඩි වුණේ කියලා බලාගෙන ගියොත් ඒකට විවිධ හේතු පවතිනවා. ඒ කියන්නේ ලෝකයේ වෙල ගෑස් වල තියෙන ඉල්ලුම, ඒ සමගම අපි කියන ඔයලබිලිටි එක. මොකද අපිට ලංකාවේ ගෑස් පැහැදිලිව ගෙන්නන්නේ ෆයිනල් ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ මික්ස් කරපු එක තමයි ගෙන්නන්නේ අපිට. එතකොට ඒ නිසා අපි ඇත්තටම අපි තවත් රෙකමෙන්ඩේෂන් රාශියක් තියෙනවා. අනිකුත් කාරණා සම්පූර්ණ වෙන මම පැහැදිලිව කිව්වොත් අපි දීලා තියෙනවා රෙකමෙන්ඩේෂන්ස් ගත්තොත් මේකේ පොඩක් සාමාන්‍ය විස්තර කරන්නම්. මේක තියෙනවා අපි නිර්දේශ කියලා මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. අතට තව දෙයක් කියන්න ඕන. ඊයේ මේ කමිටුව අධිකාරී ජනාධිපතිතුමා රැස්වලා අවසානයේ මම එතුමාගෙන් ඉල්ලීමක් කරා. කමිටු සමාජ ඉදිරියේ මොකක්ද ඉල්ලීම තමයි අපේ ඇත්තටම මේ දිගටම අපේ කමිටු සමාජය නිතරම මේ ගැන විමසනවා. මම එතුමාගෙන් ඉල්ලීමක් කරා අපිට මේ නිර්දේශ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඇත්තටම මුලදීත් අපිට ජනතාවගේ විශේෂයෙන් ඉල්ලීමක් කරා මේක ස්වාධීනව මේ පරීක්ෂණය පවත්වන්න කියන එක. ඒතර එතුමා පැහැදිලිව ඉල්ලීමට කිව්වා
අපිට කියන්නේ මේ ටික කියලා ඒ අනුව තමයි අද මේ අපි පුවත්පත් සාකච්ඡාව සකස් කරේ. ඒ නිර්දේශවල අපි ඇත්තටම මේ නිර්දේශ තියෙනවා ඉස්සෙල්ලාම අපි මේක දුන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට. අපි නිර්දේශ 6ක් දීලා තියෙනවා. එතනදී මම නිර්දේශ කිහිපයක් කිව්වොත් පළවෙනි එක තමයි ආනයනික හෝ දේශීය නිෂ්පාදිත ගෑස් සිලින්ඩර් හිස් කපාට හා රෙගියුලේටර් සත SLS ලාංඡනය අනිවාර්ය කිරීම. ඒ වගේ නිර්දේශ 6ක් අපි දීලා තියෙනවා. ඒ 6 ඇතුලේ මම මේ වෙලාවේ සියලුම දේවල් කියන්නේ ඔබතුමාට අවශ්‍ය නම් ප්‍රශ්න කරන්න පුළුවන් පහසුවෙන්. අපි නිර්දේශ 6ක් ලබා දීලා තියෙනවා. ඊළඟට අපි ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඒකට කියන්නේ අපි import and export controller එතුමාගේ දෙපාර්තමේන්තුව අපි එක නිර්දේශයක් දීලා තියෙනවා. ඒක කියන කපාට රෙගියුලේටර් ගෑස් නල හා ද්‍රව පෙට්‍රෝලියම් වායු හා ගෑස් සුදුන් සඳහා අදාළ සංශෝධිත ප්‍රමිති වලට අනුකූල වන පරිදි ආනයන හා අපනයන පාලක පනත යටතේ අංක තියෙනවා. දරන ගැසට් පත්‍රයේ සංශෝධනය කර ඒට ඇතුළත් කිරීමට එහි නියාමන වගකීම මේ ප්‍රමිති ආයතනයේ පැවරීම. ඒතර ඊළඟට අපි මුල් ටික අපේ තියෙන මුල් රෙකමෙන්ඩේෂන්. ඒතර මහජන උපයෝගිතා සභාව. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. එතකොට ශ්‍රී ලංකා තාක්ෂණික ආයතනය හා ප්‍රමිති ආයතනය. දැන් අපි මූලිකව ඒ ආයතන සඳහා නිර්දේශ ලබා දීලා තියෙනවා. දැන් ඔබතුමාලා හිතයි අපි ඇයි ඒගොල්ලන්ට විතර නිර්දේශ ලබා දෙන්නේ? ඇයි මේ ගෑස් සමාගම් වලට නිර්දේශ ලබා දෙන්නේ නැද්ද කියලා. ඒතර පැහැදිලිව කියන්න අවශ්‍යයි. අපිට ගෑස් සමාගම් වල නිර්දේශ ලබා දුන්නටම මේ ප්‍රශ්නය සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක නැවතත් ඇති වෙනවා කියලා අපිට කියන්න බෑ. අපි ගෑස් සමාගම් වලට අවශ්‍ය නිර්දේශ ලබා දීමත් සමගම මේ මුළු යාන්ත්‍රණයටම අවශ්‍ය නිර්දේශ ලබා දෙන්න ඕන. අතන මුලදී කිව්වා වගේ ලංකාවට ගෑස් එන තැන ඉඳලා ඒ කියන්නේ අපි කියනවා TC-යක් හදනවා කියලා. එතන ඉඳලා අවසානයේ පාරිභෝගිකයට නිකන් ඉන්න සියලුම ආයතන වලට අදාළ නිර්දේශ ලබා දිය යුතුයි. එතනදී විශේෂයෙන්ම අපි ලිට්‍රෝ ලංකා පෞද්ගලික ආයතනයට නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒකේ අපි එක නිර්දේශයක් මත දැක්කමත් ක්‍රියාත්මකයි. මහජන උපයෝගිතා කොමිසම් සභාව මගින් නිර්දේශ ද්‍රව කලාපයේ උපරිම ප්‍රතිශතය පාරිභෝගික දැල් ලෙස සිලින්ඩරය මත මුද්‍රණය කිරීම දැනටත් ඒක ගරු අධිකරණ නියෝගයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. එකම අපි සිලින්ඩර් මාරු කිරීම වසර පහකට වරක් කපාට මාරු කිරීම ඒ බල තහවුරු කිරීම ඒ සඳහා මාරු කළ දිනය හා සිලින්ඩරයේ සීරියල් අංකය ඇතුළු අදාළ වාර්තා තබා ගැනීම. මොකද අපි ඇත්තටම මේ ශේෂ්ත්‍ර පරීක්ෂාවේ සහ ඊළඟට අපිට අදිරු වාර්තාවල අපි දැක්ක අඩුලුහුඩුකම් තියෙනවා. ඒ අඩුලුහුඩුකම් පදනම් කරගෙන තමයි අපි මේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේකේ අපි දැක්ක අඩුලුහුඩුකම් ප්‍රමාණයක් තියෙනවා. තත්ත්ව පාලනය, තත්ත්ව ආරක්ෂාව. ඒ කියන්නේ quality control and quality assurance. ඒක අඩුපාඩුවක් අපි දැක්කා. ඒක අපි පැහැදිලිව කියන්න ඕන. ඒතර අපි නිර්දේශයක් දෙනවා. ඒ අඩුපාඩුව පැහැදිලිව සපුරන්නට අවශ්‍යයි. එතන තියෙන අවශ්‍ය මූලික තත්ත්ව පාලන උපකරණ සපයා ගැනීම, ඇතුළු උපකරණ සහිතව උපකරණ ක්‍රමාංකනය සියලුම කටයුතු ආරම්භ ප්‍රති තත්ත්වපාල සැලසුම සකස් කොට ඒ අනුව තත්ත්වපාලන ආරක්ෂා කටයුතු සිදු කිරීම. අපි දැක්ක අඩුපාඩුව සම්පූර්ණ කිරීමේ නිර්දේශ. ඒතර වෙනත් නිර්දේශ රාශියක් ලබා දීලා තියෙනවා. ඒතර ඒ සියල්ලෙක්ම අපි බලාපොරොත්තු වෙන්නේ දැනට අපි අඳුනාගත් අඩුපාඩු. මේ තත්ත්වයට පත්වීමට හේතු වෙච්ච සියලු කරුණු නැවත ඇති නොවන ආකාරයට සකස් කර ගැනීම අඩුපාඩු. මේ සියල්ල ඔක්කොම එකට සම්පින්ඩණය කළොත් අපි පැහැදිලිව කියන්නේ මේකයි. ප්‍රශ්නයක් ඇති වුණා. ප්‍රශ්නෙට මූලික හේතුවක් තියෙනවා. ඒ මූලික හේතුව අපේ සාරාංශයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එතනදී අපි ගෑස් සංයුතියේ සිදු වෙනසක්. හැබැයි ඒ වෙනස නිසා තවත් කරුණු රාශියක් සම්පූර්ණ වීමෙන් ඇතිවෙච්ච අවසාන ප්‍රතිඵලයක්. එතනදී අපි එක පැත්තකින් අපේ කමිටුව නිර්දේශ කරලා තියෙනවා මින් අනතුරුව මේ தত্ত্বය පාලනය කරගන්නකම් සංයුතිය පාලනය කිරීම ඒ එතිල් කැපිටල් ප්‍රමාණය පාලනය කිරීම ඊට අමතරව විශේෂම අපේ යෝජනාව තමයි මේ ගෑස් LPG ගෑස් කියන්නේ සාමාන්‍යයෙන් යුටිලිටි එකක්. මේකේ ඇත්තටම රෙගියුලේටර් එකකන් බාර් 6ක විතර සිලින්ඩරයක් තියෙන ගෙදර. ඒතර මේක ඇත්තටම නියාමනය කළ යුතුයි. ඒතර අපි පැහැදිලිව සඳහන් කරනවා ලෝකයේ ඇත්තටම ගොඩක් රටවල මේ නියාමනය වෙනවා. අපි පැහැදිලිව මේ නියාමන අඩුපාඩු අඳුරගත්තා. ඒ නිසා අපේ රෙකමෙන්ඩේෂන් එක මූලිකව තියෙනවා මේ මුළු පද්ධතිය මේ කියන්නේ ලංකාවට ගෑස් එන තැන සිට
අවසානය වෙනකන් සියලුම කරුණු නියාමනය සිදුවිය යුතුයි ගෑස් ගෙන්වීම ඊළඟට ගෑස් පිරවීම උපකරණ භාවිතය සියලුම දේ නියාමනයට යටත්විය යුතුයි. එතකොට එහෙම නොවුනොත් ඇත්තටම මේ ප්‍රශ්නේ ආපහු අපි නොදැනුවත්ව තවත් දවසක ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මම දීර්ඝ විස්තරයක් කරේ නෑ අපිට ලැබෙත් කාලය අනුව. මාත් සමග ඉන්නවා අපේ සමාජිකයෝ. ඒ ඇත්තටම එක එක සමාජිකයන් එක එක ශාස්ත්‍රවල විද්වතුන්. දැන් ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ අහන ප්‍රශ්නයට හැටියට මට උත්තර දෙන්න පුළුවන් නම් මම උත්තර දෙනවා. එහෙම නැත්නම් මම අපේ සමාජිකයන් වෙත යොමු කරනවා. ස්තුතියි. ඔව්. සූම් තාක්ෂණය ඔස්සේ අපගේ මාධ්‍ය හිතවතුන් සම්බන්ධ වී සිටිනවා මේ මොහොතේදී. අසංක අතපත්තු ඔබට අවස්ථාව හමු වෙනවා ඔබගේ ප්‍රශ්නය යොමු කරන්නට. සුබ සන්ධ්‍යාවක්. දැන් ඔබතුමා ප්‍රකාශ කරා ගොඩක් වෙලාවට මේ කමිටු වාර්තාව ජනාධිපතිතුමාට පිළිගැන්වුවාට පස්සේ එතන නිර්දේශ කීපයක් ඉදිරිපත් කරා කියලා. දැන් ප්‍රධාන වශයෙන්ම ඔබතුමා කියන්නේ ගෑස් ලිප්පට දමන බටය වෙන වළං ඊට පස්සේ මොකද ගෑස් ලිප අලුත් වෙන්න ඕනේ. දැන් මේ පිපිරීම් සිද්ධ වුණේ අද ඊයේ කඩෙන් ගෙනාවු වළං මුට්ටි වයර් බට රෙගියුලේටර් වල නෙමෙයි. අවුරුදු 2ක් 3ක් පරණ රෙගියුලේටර්ස් බටවල. ඉතින් එහෙම වුණාම මේ යම් ගෑස් වල ප්‍රමිතියේ යම් කිසි අසාමාන්‍ය තත්ත්වයක් පෙන්눔 කරපු හින්දානේ ඊයේ දවසෙත් සිදුවීම් 20 ගාණක් වුණා. ඊට කලින් දවසෙත් 20 ගාණක් වුණා. ඉතින් දැන් ඔබතුමාලා පෙනී හිටින්නේ ඇත්තටම ගෑස් සමාගම් වෙනුවෙන්ද? අපේ වාර්තාවේ මම මොන සාරාංශය කියවන්නම් ඔබතුමාට අහගන්න. අපි සාරාංශයක් තියෙනවා. ඒක අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේකට හේතුව. එතනදී අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේ අර අපි කිව්වා වගේ ඔබතුමාත් පැහැදිලිව කිව්වා ඒක. ඒ කියන්නේ අවුරුදු ගාණක් සියලු දේවල් යූස් කළා. අපි ඇත්තටම බටේ යූස් කළා, ඊළඟට රෙගුලේටර් යූස් කරා, ඊළඟට ලිප යූස් කරා. ඒ හැම දෙයක්ම හරි. එතකොට වෙනස් වෙච්ච එකම දේ ගෑස්. ඒතර අපි පැහැදිලිව අපේ රිපෝටේ සඳහන් වෙලා තියෙනවා සංයුතියේ වෙනසක් වුණා කියන එක. ඒක පැහැදිලිව අපේ මූලික නිගමනය. ඒ නිගමනය කාටවත් නෑ කියන්න බෑ. මොකද ඒක නෑ කියන්න බෑ. දැන් ඔබතුමා හරි ඔබතුමාගේ නිර්දේශය තියෙනවා සංයුතියේ වෙනසක් වුණා කියලා පැහැදිලිවම තියෙනවා. සංයුතියේ වෙනසක් වුණා නම් ඇයි බාල ගෑස් ආනයනය කරන්න දුන්නා නම් රජයට ඔබතුමාට නිර්දේශ කරන්න පුළුවන්නේ මෙම පුද්ගලයන්ට විරුද්ධව නඩු මාර්ගයට යන්න. එහෙම නිර්දේශයක් කළා නෑනේ. ඔබතුමා හරියටම මේ ප්‍රශ්නය දැන් මම ඒක තමයි කිව්වේ අපිට දීලා තියෙන මැන්ඩේට් එක ජනාධිපතිතුමා අපිට දීලා තියෙන්නේ මේක තාක්ෂණික කමිටුවක් විමර්ශනය කර කරුණු ඉදිරිපත් කළා ඉදිරියට ඇති වෙන තත්ත්ව වැළැක්වීම සඳහා පියවර ගන්න කියලා. ඇත්තටම ඒ ඔබතුමා කියපු කරුණ ශ්‍රී ලංකාවේ තියෙන නීතිය යටතේ ගරු අධිකරණය මගින් කළ හැකි දෙයක්. අපේ නිර්දේශවල අපි පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ මේ තත්ත්වයට ඇතිවීමට හේතුව මේ තත්ත්වය නැවත ඇති නොවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ඒතර අපි තාක්ෂණික කමිටුවක් මෙතන විද්වත් මණ්ඩලයේ ඉන්නවා. ශ්‍රී ලංකා නීතිය යටතේ පැහැදිලිවම ඒක සඳහා අවස්ථාවක් තියෙනවා. ඒ පැහැදිලිව සඳහා අවස්ථාවක් තියෙනවා. දැන්ටත් මම හිතන්නේ මහජන නියෝජිතයෝ ඒ අතරම අපේ රිපෝට් එකේ මහජන නියෝජිතයන්කින් අපු ඉල්ලීමත් අපි සඳහන් කරලා තියෙනවා. ඔවුන් නඩු මගට ගිහිල්ලා තියෙනවා. ඒ ක්‍රියාවලිය සිදු වෙනම ආකාරයකට. ඔව් මීළඟට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා ස්වර්ණවාහිනී ආයතනය. ඔබට අවස්ථාව. සුබ සන්ධ්‍යාවක්. මම හසිනී ඒකනායක ස්වර්ණවාහිනී ආයතනය. මට ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබතුමා. මගේ පළවෙනි ප්‍රශ්න තමයි ඔබතුමා ඉදිරිපත් කරා මේ නිර්දේශ 6ක් ඔබතුමා ඉදිරිපත් කරා කියන කාරණාව. ඒ නිර්දේශ 6 අපිට පැහැදිලිව පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කියන එක මගේ නිර්දේශ 6ක් නෙමෙයි. නිර්දේශ 6ක් නෙමෙයි. අතර මේක මම නිර්දේශ සියලුම දේවල් සෑහෙන වෙලාවක් යනවා. නිර්දේශ 25කට වඩා තියෙනවා. ඒ නිර්දේශ 20 සංහිතය වෙනස් වීමත් එක්ක නිර්දේශ 6ක් සම්බන්ධ කියන්නේ ආයතන 6කටද එතකොට ඒ නිර්දේශ නිකුත් කරලා විවිධ ආයතනවල ඔව් මම ආයතන නම් කිව්වොත් නැවතත් අපි ආයතන ගත්තම පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය අපයන ආවයන පාලන දෙපාර්තමේන්තුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
කාර්මික තාක්ෂණ ආයතනය ලිට්‍රෝ ලංකා පුද්ගලික සමාගම සමහර නිර්දේශ ප්‍රාන්තය ලිට්‍රෝ වලට පමණක් නිකුත් කරපුවා. ඒක ලිට්‍රෝ සමාගම ලාභ සමාගමට පොදු වෙච්ච නිර්දේශ තියෙනවා. ඊළඟට වෙනත් උපදෙස් කියලා සමාගම් දෙකටම අයිති වෙනත් උපදෙස් තියෙනවා. ඒතකොට මුළු ප්‍රමාණය ගත්තම නිර්දේශ 25කට වැඩි. ඔව් ඒ නිර්දේශ වලින් අපි ප්‍රමුඛතාවයේ සහිත නිර්දේශ මොනවද කියලා අපිට පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන් ද? ප්‍රමුඛතාවයේ සහිත නිර්දේශ තමයි මූලිකව දැනට ඇති වී ඇති තත්ත්වයන් අර කිව්වා වගේ අපි අඳුනාගත්ත අඩුපාඩු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ අඩුපාඩු මගහැර ගැනීම සහ නැවත ඇති නොවීම සඳහා ඇතිවෙච්ච නිර්දේශ එකක් තමයි අර අපි දැක්ක මින් අනතුරුව අඩු වාසිය කෙටි කාලිනව හරි ගෑස් සංයුතිය ඉහළ යන්න බෑ. ඊළඟට අදාළ මට්ටමට බර් කැප්ටන් ඇතුල් කළ යුතුයි. ඊට අමතරව තත්ත්ව පාලනය සහ තත්ත්ව ආරක්ෂණය කළ යුතුයි. ඒකම තව නිර්දේශයක් මම ඔබතුමිට කියන්නම්. අපිට අවශ්‍යතාවයක් ඇති වුණා අපි දැන් මේ ගෑස් සිලින්ඩර යම් ප්‍රමාණයක් හරි අයින් කරගන්න පුළුවන්ද කියන එක බලන්න. නමුත් එතන තිබ්බ අපිට ප්‍රශ්නේ තමයි අපිට මේ අයින් කරගන්න ඕන බැච් එක හඳුනාගෙන ඒ ප්‍රමාණය අයින් කිරීමේ යාන්ත්‍රණයක් තිබ්බේ නැහැ. අපි පැහැදිලිව කර්මාන්ත ශාලාව තුල. ඒතර අපි පැහැදිලිව කියනවා මින් අනතුරුව යම් සිද්ධියක් ඇති වුණොත් එහෙම ඒ සිද්ධිය අඳුරාගත්තම ඒ ප්‍රමාණය කර්මාන්ත ශාලාවෙන්ට නැවත ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඒතර නැවත මේ தත්ත්වය ඇති නොවීම සඳහා අවශ්‍ය දේවල් අපි අඳුනාගත් අඩුපාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ විශාල ප්‍රමාණයට නැවත ඇති නොවීම සඳහා නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒ අතර තව එකක් කිව්වොත් අපි සමහරලාට ගත්තොත් ගෑස් සමාගම යටිතල පහසුකම් වැඩි කිරීම විශේෂයෙන් ලිට්‍රෝ සමාගමේ. ඒතර මෙවැනි අවස්ථාවකට මුහුණ දීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කළ යුතුයි. ඒ අපිට දැන් පැහැදිලිව ප්‍රශ්නයක් දැක්කා මේ අවස්ථාවේ මුහුණ දෙන්න අමාරුයි. ඒක හේතුව තමයි ඔවුන්ගේ යටිතල පහසුකම් වල අඩුපාඩුව. අපේ නිර්දේශයේ ඒ නිර්දේශයකුත් තියෙනවා. ඔව් මීළඟට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා නිවුස් ෆස්ට් ඔබට අවස්ථාව. මහාචාර්යතුමනි මම නිවුස් ෆස්ට් වෙනුවෙන් ශාන්ත කුලතුංග මේ ප්‍රශ්නය යොමු කරන්නේ ඔබතුමාලගේ විමර්ශනයේදී අනාවරණයක් වුණාද මේ ගෑස් සිලින්ඩර් වලට පිරෙව්වට පස්සේ අදාළ කර්මාන්ත ශාලාවලින් ඒකේ ගෑස් කාන්දුවක් තියෙනවාද කියන පරීක්ෂණ කටයුතු පසුගිය කාලේදී වුන් නොකරුවායි කියලා යම් අදහසක් තියෙනවා සමාජයේ. එහෙම ඔබතුමාලට නිරීක්ෂණයක් වුණාද එහෙම මේ ගෑස් ලීක් වීම පරීක්ෂා කළා නැහැ කියලා ගෑස් පිරෙව්වට පස්සේ? ඔව්. ඇත්තටම දැන් මම සියලු දෙයට උත්තර නොදී මං හිතන්නේ අපි අනිත් සාමාන්‍යයට අවස්ථාව ලබා දෙන්නම්. මං හිතන්නේ මහගම මහත්තයාට පුළුවන් එක් සදා උත්තර දෙන්න. ඔහු ප්‍රමිති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා. මම සුජීව මහගම කමිටුවේ සමාජික. අපි ආපු ප්‍රශ්නය ගත්තොත් එම මේ ආයතන දෙකෙන් ලාප් ආයතනය ගත්තොත් ඒගොල්ලන්ගේ ලීක්ස් නැත්නම් ගෑස් කාන්දුවීම් ගැන පරීක්ෂා ගත්තොත් ඒගොල්ලන්ගේ සැලැස්මකට අනුව සිදු වුණා. ඒ කර්මාන්ත ශාලාව ISO 9000ක සහතිකය ලත් ආයතනයක්. නමුත් ලිට්‍රෝ ආයතනය ගත්තොත් ඔවුන්ගේ කර්මාන්ත ශාලාව තුළ සිදුවෙච්ච ගෑස් කාන්දුවීම් පරීක්ෂා හෝ තත්ත්ව පාලන කටයුතු සම්බන්ධයෙන් පොදුවේ ගත්තොත් සතුටුදායක වෙන්න බෑ. ඒකට හේතුව අපි කර්මාන්ත ශාලාව තුළ තිදීම දැක්කා ඔවුන්ගේ තත්ත්ව පාලන කටයුතු වලට අවශ්‍ය මූලික උපකරණ සමහරක් ඒවා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ ගැන තමයි අපේ මහාචාර්යතුමා සභාපතිතුමා විශේෂ නිර්දේශය දුන්නේ. සඳහන් කරේ තත්ත්ව පාලනය තත්ත්ව ආරක්ෂණය වැඩි දියුණු වෙන්න ඕන කියලා ඒ ආයතනය තුළ. තත්ත්ව පාලනය තත්ත්ව ආරක්ෂණය කියන්නේ ගෑස් කාන්දුවීම් චෙක් කරන්න ඕනේ. පීඩනය නැත්තම් වාෂ්ප පීඩනය ප්‍රෙෂර් එක චෙක් කරන්න ඕනේ. ඊළඟට වෑල් එකකින් ගෑස් ලීක් වෙනවද කියන එක චෙක් කරන්න ඕනේ. වෑල් හරියට සවි කරාද කියන එක චෙක් කරන්න ඕනේ. වෑල් අවුරුදු 5න් පාට මාරු වෙන්න ඕනේ. ඒක චෙක් කරන්න ඕනේ. සිලින්ඩර් අවුරුදු 10කින් මුලින්ම ඊට පස්සේ අවුරුදු 5න් පහට ඒවායේ වළංගුභාවය නැවත වළංගු කරන්න ඕනේ. ඒවා චෙක් වෙන්න ඕනේ. ඒ සියල්ල ක්‍රමානුකූලව වෙන්න ඕනේ කියන එක තමයි අපේ නිර්දේශය උනේ. ඊළඟට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා හිරු TV ආයතනය. ඔබට අවස්ථාව.
ස්තුතියි මම ඩිලාන් කතා කරන්නේ මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමල්ලා හැම ආයතනයකටම නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා මේක කරන්න කියලා. දැන් ඔබතුමල්ලාම කියනවා සංයුතියේ සිදුවෙච්ච වෙනස්කම තමයි මේකට ප්‍රධාන හේතුව කියලා. ඇයි ඔබතුමල්ලාට බැරි වෙලා තියෙන්නේ පොලිසිය නිර්දේශයක් ඉදිරිපත් කරන්න මේ වැරදි කරලා තියෙන ආයතනවල ඒ ආයතන ප්‍රධානීන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න. අනිත් ප්‍රශ්නේ තමයි මොන ගෑස් සිලින්ඩර් වලද මේ සංයුතිය වෙනස් වීම වෙලා තියෙන්නේ? කියන්නේ 12.5 ගෑස් සිලින්ඩරේද නැත්නම් 18ත් වෙනස් වීමක් සිද්ධ වෙලා තිබ්බ කියලා කිව්වා. ඔබතුමල්ලට අනාවරච්ච තොරතුරු අනුව ඒක මොකද්ද සහ ගෑස් සමාගම් දෙකේම මේ සංයුතිය වෙනස් වීම කරලා තිබ්බද? අනිත් එක තමයි නිතරම ලිට්‍ර සමාගමේ වර්තමාන සභාපතිවරයා කියන කාරණාව තමයි මගේ කාලේ නෙමෙයි මේවා වුණේ මීට ඉස්සෙල්ලා හිටපු සභාපතිතුමාගේ කාලේ කියලා. එතකොට ඇත්තටම මේක මේ වර්තමාන සභාපතිතුමාගේ පාලන කාලෙත් මේ සිදුවෙච්ච දේවල් සිද්ධ වෙනවද? ඔහුට පාලනය කරගන්න බැරි තත්ත්වයක්ද තියෙන්නේ සමාගම තුල? ඔව් මම අපේ මහාචාර්ය ජයතිලක මහත්තයාට ඊට උත්තර දෙන්න. මොකද අපි සියලු සමාජිකයෝ එකට එකතු වෙලා අවසානයේ සියලු සමාජ ඒකත්වය ගත්ත තීරණ මේවා. ඒ හින්දා මම අවස්ථාව ලබා දෙන අනිත් සමාජිකයන්ට ඒ සදා අවස්ථාව ලබා දෙනවා. රයිට්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මම විශ්‍රාමික සමාජාචාර්ය WDW ජයතිලක. දැන් මම තවත් පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට විශේෂයෙන් උත්තරයක් දෙන්න ඉස්සෙල්ලා ගියොත් එහෙම මෙතන මේ සභාවේ ඇතිවෙච්ච කතාවක් තමයි ඇහුවේ දෙයක් තමයි අපේ මාධ්‍යවේදීන් ඔබලා නියෝජනය කරන්නේ ගෑස් ආයතනද කියන එක. මාත් පැහැදිලිව නෑ. අපි ජනතාව නියෝජනය කරනවා ඇරෙන්න අපි ගෑස් සමාගම් නියෝජනය කරන්නේ නෑ පැහැදිලි ලෙස. අනිත් එක මං හිතන්නේ දැන් ඔය ඔබතුමාලා අසූ ප්‍රශ්න සම්බන්ධයෙන් ගත්තොත් මූලික කාරණේ තරමක් මම තවත් දුරට පැහැදිලි කළ යුතුයි. දැන් අපිට පේන දෙයක් තමයි මේ ගෑස් ක්‍රියාවලියේ ප්‍රධාන අංග වශයෙන් තියෙනවා ගෑස් සිලින්ඩරය, ඒක ඇතුලේ තියෙන ගෑස්, ඊට පස්සේ රෙගියුලේටරය, ඊට පස්සේ තියෙනවා බටය, ඊට පස්සේ තියෙනවා ලිප. දැන් ඉතින් ඉතා පැහැදිලිවම මම හිතන්නේ ඔබතුමාලා තේරුම් ගත යුතු දෙයක් තමයි අපිත් තේරුම් ගත යුතු දෙයක් තමයි අපි ලිප් ගත්තොත්, බට ගත්තොත්, රෙගියුලේටර් ගත්තොත්, ටැංකියේ බාහිර ටැංකිය පමණක් ගත්තොත් ඒවා අති දීර්ඝ කාලයක් ඔස්සේ පාවිච්චි කරමින් තිබුණු දේවල්. ඒ කියන්නේ සමහර ලිප් තියෙන අවුරුදු 3-4 පාවිච්චි කරලා 7-8 කාලයක අපිට අන්නවා ලිප් අවුරුදු 16ක් පාවිච්චි කරපු සමහර ලිප් තියෙනවා. ඒකම බටත් ආකාරයි රෙගුලේටර් වල කවුරුත් වෙනස් කරන්නේ බොහෝමත්ම කාලෙකින් තමයි. එයා දීර්ඝකාලීය වෙනස් වෙනවා. ටැංකිය වල කිසි ප්‍රශ්නයක් නැහැ. ටැංකිය බාහිර ගත්තා සංකේ ඉතා ශක්තිමත්ව හදලා තියෙනවා. ඒ කිසියම් ප්‍රමිතියකට අනුව. ඒකට මේ දැන් ගිය අවුරුද්දේ අවසතුර 51යි සිදුවලා තියෙන්නේ. මේ අවුරුද්දේ නොවැම්බර් වෙනකන් ඒත් 50ට කිට්ටු ගණක් වෙලා තියෙන්නේ. මේ සති දෙක තුල ඕක 600 ගණන්ට ආවේ මොකද්ද හේතුව? අසියුද එකම දේ දැන් මොකද්ද තමුන්වන්සලා වෙනස් මොකද්ද වෙනස් වුනේ පද්ධතිය? පැහැදිලි ලෙස දෙන්න පුළුවන් උත්තරේ තමයි ගෑස් එක තමයි වෙනස් වුනේ. ඉතින් මං හිතන්නේ අපි ඉන්හාට ඕනම කුඩා ළමයෙකුට තේරෙනවා මේක මේ අපිට බහින්න පුළුවන් සාධාරණම නිගමනය තමයි ගෑස් එක තමයි වෙනස් වුනේ. ඉතින් අපි එතනට යා යුතුයි බලනකොට. මොකද්ද ගෑස් එකේ ඇතිවෙච්ච වෙනස? ඒකට මොකද්ද ගෑස් එකේ ඇතිවෙච්ච වෙනස කියලා බලන්න අපි ගෑස් එකේ විශ්ලේෂණ වාර්තා බලන්න ඕනේ. දැන් ආයතනයේ වෙන ලිට්‍ර ආයතනයේ වෙන ලිට්‍ර විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කරලා තියෙන්නේ ජෝකෙම් කියන ආයතනයක්. ලාෆ් ආයතනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ මොකක්ද ඉන්ටර්ටෙක් කියන ආයතනය. අපිට එක කාරණයක් තමයි දැන් අපි අහුදයක් අපි වැළුවේ දෙයක් තමයි මොතරම් සාර්ථක රසායනාගාර වලද මේ පරිශන කරලා තියෙන්නේ. නමුත් අපිට පෙනිච්ච දේ තමයි මේ රසායනාගාර ගත්තාම ඒගොල්ලෝ යම් යම් ආකාරයේ විවිධ දේවල් කිව්වට ඒ එකක්වත්ම accredited ඒ කියන්නේ ප්‍රතිතන සහතික ලබාගත්තු රසායනාගාර නොවේ. ඉතින් අපි ඒ සමගම විශේෂයෙන්ම ලිට්‍ර සමාගමේ විශ්ලේෂණ ආයතන ජෝකෙම් ආයතනයේ බැලුවාම අපි ඒ අය ගෙනහැල්ලා අපේ ඇස්වීම අපේ සභාවට කරුණු විමසුවාම ඇත්තටම මේ ගෑස් එකක් හෝ වෙනත් භාණ්ඩයක් විශ්ලේෂණය කරනකොට සම්මුති තියෙනවා. සම්මුති කියන්නේ අපි සංසන්දනය කරන්නේ අපේ ගෑස් සාම්පල් එක සම්මත වශයෙන් ලෝකයේ මුදා හැරපු සාම්පල් තියෙනවා ඊට සාපේක්ෂව.
අපිට ඒගොල්ලන්ට පිළිගන්න උන අප ඉදිරියේ අපි සියලු දාම ඉදිරියේදී ඒගොල්ලෝ මේ ගෑස් විශ්ලේෂණ සඳහා පාවිච්චි කරලා තියෙන සාම්පලය දින පැනපු සාම්පලයක් කියලා. ඒ කියන්නේ දින නිකුත් වූ සාම්පලයක් පාවිච්චි කරලා තමයි ඒගොල්ලෝ මේ අපිට දීලා තියෙන මේ වාර්තාව. අපි ඒකින්ද ඒ වගානේ යම් විශ්වාසයක් තුන ලොකු විශ්වාසයක් ලැබුවේ නැහැ කිසිසේත්. මම හිතන්නේ ඒක සාධාරණ දෙයක්. වෙන දෙයක් කරනවාද මේ මූලික කරුණු සම්පූර්ණ වෙන්නේ. ඊළඟට අපි මේවා විශ්ලේෂණය කරලා බැලුවා අපේ අපිට තියෙන එකම රසායනාගාරය තමයි දැනට අපගස්කන්ධ රසායනාගාරය. අපගස්කන්ධ රසායනාගාර විශ්ලේෂණය කරන අපිට ඉතාල පැහැදිලි වුණා. ඒගොල්ලෝ කියලා තියුනේ සාමාන්‍යයෙන් 30% වගේ තමයි වැඩිම ගාන ප්‍රොපේන් ස්කන්ධ ප්‍රතිශතය. අපි විශ්ලේෂණය කරලා බැලුවාම අපගස්කන්ධයේ රසායනාගාරය තුලින් ඒක තනියමත් නෙමෙයි ප්‍රමිති ආයතන සහ ප්‍රතිතන ආයතනත් එක්ක අවුල තමයි දේ කරේ. සා විශේෂයෙන්ම ITI එක කාර්මික තාක්ෂණ ආයතනේ. දැන් ඊටද වලට පේනවා මේක 42 ඉඳලා 46 දක්වා වෙනස් වෙනවා. ඒ කියන්නේ පැහැදිලි ලෙසම ගෑස් එකේ සංයුතිය සාමාන්‍ය ප්‍රමාණයට ඒගොල්ලෝ කියන ප්‍රමාණයට වඩා ඉහළ අගයක තමයි පැහැදිලිව පවතින්නේ සබ්කස්කන්ධ ආයතනයේ කනුව අපිට යම් ප්‍රමාණයකට අපි මේ කාර්ය අපිට යම් ප්‍රමාණයකට විශ්වාසයක් තිබිය හැකි අපේම ආයතනය වෙන්නේ සබ්කස්කන්ධය ආයතනය. ඉතින් පැහැදිලිව ඉතාල මං හිතන්නේ කිසිම සැකයක් නැහැ. දැන් අපි මූලික නිගමනය බැස්සොත් එහෙම ගෑස් එකේ වරදක් තියෙනවායි කියලා මොකක් හරි වෙනස් වීමක් සිදු වුණා කියලා ඒක මං හිතන්නේ කිසිම තර්කයක් නැහැ. ඒක පිළිගන්න වෙනවා. අනිවාර්යයෙන්ම මොකක්ද ඇති වෙනස කිව්වොත් එහෙම අපිට කියන්න සිදු වෙන්නේ ඒකේ සංයුතිය ඇති වෙච්ච වෙනසක් සංයුතිය වැඩි වීමක් ප්‍රොපේන් සංයුතිය වැඩි වීම. ඇත්තන ඔය ප්‍රොපේන් සහ බියුටේන් ගත්තාම ප්‍රොපේන් තමයි වඩාත් වාෂප්සීලී සංයෝගය. ඒක සංයුතිය වැඩි වෙන්න ගෑස් එකේ තියෙන ඇතුලේ තියෙන පීඩනය වැඩි වෙනවා. ගෑස් එකේ තියෙන ඇතුලේ පීඩනය වැඩි වෙනවා. අපි 100% ප්‍රොපේන් ගත්තොත් සාමාන්‍ය වායු ගෝලයේ පීඩන වගේ 14 ගුණයක් විතර වෙනවා. සාමාන්‍යයෙන් 130 විතර ගත්තාම ඕක පවතිනවා වායු ගෝල 6ක විතර නැත්නම් බා කියලා අපි හුඟක් කිට්ටු වගේ ගන්නෙ බා 6ක විතර පීඩනයක් යට. ඉතින් ඒ හින්දා මං හිතන්නේ අපිට නම් කිසිම සැකයක් නැහැ. මන් දන්නේ තමුන් වහන්සේලා හෝ ජනතාව කියලා අපි සාධාරණ දේ කරලා මොකද්ද වෙනස් වුනේ ගෑස් එක තමයි වෙනස් වුනේ. ඒ හින්දා මේකට බලපෑම මූලික කාරණා මම තව පස්සුව කියන්නම් අවශ්‍ය නැහැ. මූලික කාරණේ ගෑස් එක මොකද්ද ගෑස් එකේ වෙනස් වුනේ ප්‍රොපේන් සුදුසත්වයේ වෙනස් වීම නිසා ඇති වූ පීඩනය තමයි බලපෑම. යමෙක් අහන්න පුළුවන් එහෙනම් ටැංකිය නේද පුපුරන්නේ නැහැ. ටැංකිය පුපුරන්නේ නැහැ. රෙගියුලේටරේ ක්‍රියාත්මක වෙන සාමාන්‍යයෙන් අපේ බා 6කට විතර. ඒක සාමාන්‍ය 6ට වැඩි වුණාම පීඩනය ඒක ඉක්මවා යනවා. ඒක බලපානවා බටේට සහ විශේෂයෙන්ම එතකොට අර අපි දන්නවා මේ උදාහරණයක් වශයෙන් මම කිව්වොත් ඒක තේරෙවි. දැන් කොරෝනා හැදුනොත් එහෙම ජනතාවට හැමදෙනෙක්ම මිය යන්නේ නැහැ. කොරෝනා හැදුනහම වෛරස් එනවා හැමෝගේ ඇඟට. නමුත් මිය යන්නේ heart attack එකක් හරි වෙන වකුගඩු රෝගයක් හරි තියෙන අය පමණයි. ඉතින් දැන් මොකද්ද සිදු වුනේ? අර ගෑස් සිලින්ඩරය ඇතුළේ තිබ්ච වායුවේ පීඩනය වැඩි වෙච්ච නිසා රෙගියුලේටර් හා එළියට ආපු පීඩනය වැඩි වුණා. ඒක දරා ගන්න බැරි වුණා සමහර බර්නර්ස් වලට සමහර බටවලට. ඔක්කොම යන්න ඕනේ. දැන් ගෑස් සිලින්ඩර් පාවිච්චි කරන 50000ක් පමණ. ලක්ෂ 50ක් පමණ ලංකාවේ. එයින් පීඩාවටපත් වෙලා තියෙන්නේ 700ක් 800ක් විතර. ඉතින් හැම අයම මේ යන්නේ නැහැ නේ විදියට. ඒ කියන්නේ දරා ගන්න බැරි වුණාද? ඒ අය තමයි chance. ඉතින් ඒ දරා ගන්න බැරි ප්‍රමාණය රඳා පවතිනවා. ඒ ලිපේ නැත්තම් උඳුනේ ස්වභාවය මත. සමහර උඳුන් ඉතා දුර්වල උඳුන් තියෙන්න පුළුවන්. ඒවා ඉක්මනට මේ ප්‍රශ්නෙට මුහුණ පානවා. සමහර ඒවා ශක්තිමත් ඒවා තව දුරට තියෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකම විශේෂයෙන් සඳහන් කරන්නේ යමෙක් කියනවා මේක උඳුන් වල පමණක් කියලා. නෑ උඳුන් වල නෙමෙයි. එහෙමනම් ඒ අය මාස ගාණක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරන්නේ ඒ උඳුන්. එහෙනම් වෙනසක් වෙන්න බෑ. වෙනසක් ඇති වෙනවා ගෑස් එකේ. ඒක දෙවෙනි ස්ටෙප් එකට ගියාම රෙගුලර් එහා පැත්තට ගියාම ඒක උඳුන් වලට බලපානවා. දුර්වල උඳුන් තමයි වැඩියෙන්ම විනාශයට පත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි උතන ගින්දර එක්ක සම්බන්ධ වෙන්නේ උඳුන. බටේ නෙමෙයි ඉස්සෙල් උඳුන. ඉතින් ඒකින්ද එතන ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම තියෙනවා එතන. ඉතින් අර අපි ස්ථාන 17කට ගියා ඔය පරීක්ෂා කරන්න. සමායන මෙහෙම කිව්වට මේ ඔබතුමාලා හිතන්න එපා අපි මේ මුළු සිද්ධීන් වලින් ඔක්කොම 17කට පමණයි ගියේ කියලා නැහැ. පොලිසියේ වාර්තාවල ඉතා පැහැදිලිව තියෙනවා ස්ථානය, දිනය, මොකද්ද සිදු වුණේ, රෙගියුලේටරේ මොකද්ද, ලිප මොකද්ද, වැනි විස්තර සම්පූර්ණයෙන් මේවා සඳහන් වෙලා තියෙනවා. ඒ 700 ගානෙම අපිට බොහොම ප්‍රයෝජන වුණා. නමුත් සාමාන්‍ය දින
දැන් අපි ගණන් බැලුවොත් එහෙනම් අපි දවසකට යන්න පුළුවන් ස්ථාන 8කට විතර තමයි යන්න පුළුවන් උනේ. අපි දවස් දෙකක් ගියා. ඒ ස්ථාන 17ක් කවර් කරා. අපි ගණන් බැලුවොත් එහෙනම් ඔක්කොම ස්ථාන වලට යන්න නම් අපිට මාස 3ක විතර කාලයක් යනවා. නමුත් ඒක කිසිසේත්ම ප්‍රායෝගික වෙන්නේ නැහැ. අපි ගිය ස්ථාන දිහා බැලුවාම අර දුර්වල ලිප් වලින් තමයි වැඩියෙන් ගිහිල්ලා තුනේ. ඒක අපි පිළිගන්නවා. දුර්වල ලිප් වල 50ක් විතර ගිහිල්ලා තුනේ. අනිත් ඒවා ගිහිල්ලා තුනේ. එහෙම දුර්වල ලිප් නේ. ඉතාමත් මම අපි දැක්ක ඉතාම බොහොම ප්‍රබල එකක් තමයි ඉතාමත්ම වටිනා ලිප්. මම හිතන්නේ ඒක වෙන්දපොරේ රුපියල් ලක්ෂයක් පමණ එනවා. ඒ ගෙදර ඒකේ දුර්වලතාවයන් ඒකෙත් ප්‍රශ්න ඇති වෙලා ඒ අයගේ කකුල් පිච්චිලා ඒ කාන්තාවගේ ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කාරණේ සඳහන් කරන්නේ මම විශේෂයෙන්ම ඒ தত্ত্বය අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වෙනවා මේකට පිළිතුරු සෙමින්. අයිතේ නිර්දේශ ගත්තොත් අපි නිර්දේශ ගත්තොත් එහෙම අපි කිසිම බයස් එකක් නැතුව නිර්දේශ දීලා තියෙනවා. අපි කියන්නේ දීපු නිර්දේශ හජේටත් අයිති වැඩි කොටසක්. ඇයි? ඒවයි නිසි ප්‍රමිතිය දැන් මෙතන මේ මාත්මක වගේ ඇත්තටම ප්‍රමිතියක් නැහැ. අපිට අපි කිව්වොත් එහෙම අපි කවදාකවත් සමාගම් වලට කියලා නැහැ. අපිට 100 දැන් මීයේ පෙර තමයි ප්‍රශ්නය ආවේ. මුලින් අපි කවදාකවත් කියලා නැහැ 130 සංයුතිය අපිට දෙන්න කියලා. සමාගම් කවදාකවත් අහලත් නැහැ හජෙන් මොන සංයුතියෙන්ද අපි සපයන්නේ කියලා. ඒ කියන්නේ එතන නියාමනය කිරීමේ ලොකු ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙනවා. ඒ නියාමනය කිරීමත් ඒක නිසි ප්‍රමිති සාදලා හිට ඒව අනුව කිරීමත් මේකට ඉතාමත්ම වැදගත් පියවරක් වශයෙන් අපි දකිනවා. ඊළඟ අවස්ථාව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට. චමින්ද හොඳයි මගේ ප්‍රශ්නේ මේ ඔබතුමන්ලා සඳහන් කරනවා මේ ගෑස් සිලින්ඩර් ලක්ෂ 50ක් තියෙනවා මේ 50න් 80ක් වගේ විතරක් තමයි මේ අනතුරු ලකුණේ කියලා. අපිට එහෙම සුළු වෙනත ගන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි. මොකද මේ වගේ අනතුරක් සිද්ධ වෙනකොට මිනිස්සු ගෑස් පරිභෝජනය කරන්නේ නැහැ. අපේ රටේ විශාල පිරිසක් ගෑස් පරිභෝජනයෙන් ඈත් වුණා. ඒ නිසා මේක මේ ලක්ෂ 50කින් 700ක් වුණාය කියලා සුළු වෙනත ගන්න පුළුවන් කමක් නැහැ. ඒක මම මාතෘකාවේ විදිහට උදාහරණ මතයක්. මගේ ප්‍රශ්නේ ඔබතුමන්ලා ලිට්‍රෝ සමාගමෙන් ඇහුවද ඇයි මේ ගෑස් සංයුතිය වෙනස් කළේ? මොකක්ද ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු? අරමුණ මොකක්ද කියලා ඔබතුමන්ලා ඇහුවද? ඒ ඇහුවනම් මොකක්ද ඒකේ උත්තරය කියලා මම මේකට කියනවා. ඊළඟ කාරණේ එහෙම සංයුතිය වෙනස් කරනවා නම් හදිසියේ ඒක පාරිභෝගිකයා දැනුවත් කරන්න ඕනේ නැද්ද? නැත්නම් ඒගොල්ලන් තාක්ෂණිකව බලන්න ඕනේ නේද මේ සංයුතිය වෙනස් කිරීම නිසා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මම උදාහරණයක් ගත්තොත් එහෙම ගෙදරට එන විදුලි සැපයුම යම් ප්‍රමාණයකින් වැඩි කළොත් එහෙම විදුලි උපකරණ වලට හානියක් වෙනවා. දැන් ඒ වගේ දෙයක් නෙමෙයි විදුලි ගෑස් කියලා කියන්නේ ඊටාම භයානක දෙයක්. එතකොට මේකේ සංයුතිය වෙනස් කරා කියලා අදාළ සමාගම් වලින් ඔබතුමන්ලා හෙළිදරව් කර ගන්නවා නම් ඔවුන්ගෙන් ඇහුවද එහෙම වුණොත් කොහොමද මේක පාරිභෝගික ගෘහස්ත ගෑස් පරිභෝජනයට බලපාන්නේ කොහොමද කියලා ඔබතුමන්ලා ඇහුවද? ඊළඟ කාරණේ ලිට්‍රෝ සමාගමට විතරක් දුන්නු නිර්දේශ මොනවද? ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නය තමයි ඔබතුමාලා ඇයි වෙනස් කරේ කියන එක. අපි ඇහුවද? ඒක පැහැදිලිව අපි ඇහුවා. අතර මීට ප්‍රථමව මම මතක් කරන්න අවශ්‍යයි බොරටු විශ්වවිද්‍යාලයටත් මේ පිළිබඳ පරීක්ෂණාත්මක විග්‍රහයක් කරන්න ආව. එතනදිත් මේ ප්‍රශ්නේ අපි පැහැදිලිව මතු කළා. මෙවැනි වෙනසක් සිදු කරනවා නම් ඇත්තටම ඒ සඳහා ගත යුතු පූර්ව ක්‍රියාමාර්ග තියෙනවා. අපි ඒ ආරක්ෂණ ක්‍රියාමාර්ග තියෙනවා. අපි පැහැදිලිව ඇහුවා ඇයි ඒ වගේ දෙයක් කළාද කියන එක. එහෙම දෙයක් හරියට කළා නැහැ. ඒක පැහැදිලිව කියන්න අවශ්‍යයි. එතකොට අතර ඒක වෙලා තියෙන්නේ ඇයි කියලා කිව්වොත් මගේ මූලික කතාවෙත් මම ඒක පැහැදිලිව සඳහන් කළා. මේක නිසි පරිදි නියාමනය වෙලා නැහැ. එතන තමයි අපිට තියෙන ප්‍රධාන ගැටලුව ආවේ. ඒ කියන්නේ අර අපේ ජයත්‍රික සර් කිව්වා වගේ අහලත් නැහැ වෙනස් කරනවද කියලා. වෙනස් කළා. වෙනස් කරුවා ඇත්තට මේක එකපාර කරපු වෙනස් වීමක් නෙවෙයි. ඒකත් මම පැහැදිලිව සඳහන් කළ යුතුයි. සමහර අවස්ථාවල ඉහළ ප්‍රතිශත වලට ගිහිල්ලා තියෙනවා. පොඩි කාලවල පොඩි සාම්පල් ගිහිල්ලා තියෙන නැත්තේ නෑ. එහෙම වෙලා තියෙනවා. අපි පසුගිය කාලය තුල නිරීක්ෂණ අපි ඒකත් දැක්කා. නමුත් මෑත කාලය තුල අපි දැක්ක දේ තමයි ඒක වැඩිපුර තියෙන. අතර මේක බොහෝ විට අපිට හිතන විදිහට මේ අපි ලංකාවට දැනට ගෙන්නන්නේ මිශ්‍ර ගෑස්. ඒකම තව එකක් තියෙනවා. අපි මේ ලිට්ටු සමාගමේ කොන්ට්‍රැක්ට් එක අවුරුදු 2 කොන්ට්‍රැක්ට් එකක්. ඒතකොට ඔව් ඒතර ස්පෙસિෆිකේෂන් දීලා තියෙනවා. ඒ ස්පෙસિෆිකේෂන් වලට යටත් වෙනවා. ඒතකොට අර මුලදී එක පැත්තකින් මේක නිවැරදිව නියාමනය නොවෙච්ච නිසා එක පැත්තකින් අනිත් පැත්තෙන් තමන්ට හිතෙන ආකාරයට තමන්ට ගැළපෙන ආකාරයේ හිතලා ඒ සංයුතිය වෙනස් වීම නිසා ඒ සංයුතියේ වෙනස්සේ අවසාන අගයට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම දැන් 40ට අඩු අවස්ථා ඕන තරම් අපි දැක්කා. 30 ගණන් වල අවස්ථාවක් දැක්කා.
නමුත් මෑත කාලය තුල අර ගානට ගිහිලා තියෙනවා. ඒතර ඒක තමයි අපි ඔබතුමාලා කොච්චර කිව්වත් මේ නියාමනය නැතිවීම තමයි ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට කර්මාශාලාවකට වෙනස් කරන්න නම් නියාමන අධිකාරියක් තියෙනවා. ඒකෙන් අවසර ගත යුතුයි. ඒ අවසර අරගෙන තමයි වෙනස් කරන්න ඕන. මොකද ලෝකේ ගත්තම මම හිතනවා ඔබතුමාලා හොයලා බැලුවොත් ගොඩාක් රටවල් වල මේ සංයුතියට අගයක් නැහැ. අගයක් නැහැ. ආසල සින්දියා ගත්තා. බැලුවා රිපෝට්ස් කියලා තියෙන්නේ. ඒකට හැබැයි කැමති විදිහට වෙනස් කරන්න බෑ. ඔවුන්ට කැමති විදිහට වෙනස් කරන්න බෑ. ඒ සඳහා නියාමන අධිකාරියක් තියෙනවා. අධිකාරියක අවසර ගත යුතුයි. ඒක තමයි අපි පැහැදිලිව සාහන කරලා නිවැරදි නියාමනයක් සිදු නොවීම. ඒතකොට ඒකට ගෑස් සමාගමත් නියාමනය සඳහා තියෙන සමාගම දෙකොල්ලක් කියන්නේ. මම හිතා පැහැදිලි ඔබතුමා වගේ පිළිතුරට. මීළඟ අවස්ථාව විනීතා ගමගේ ලිට්‍රෝ එකේ රෙකමෙන්ඩේෂන් ගැන ඔබතුමා අහුවා මම පොඩ්ඩක් ඔව් සමා වෙන්න. ඔව් ලිට්‍රෝ එකේ අපි ගත්ත රෙකමෙන්ඩේෂන් ගත්තම අතරම ලිට්‍රෝ එකට විශේෂයෙන් හන්නේ ඔවුන් තමයි ලංකාවේ මේ අවශ්‍යතාවයෙන් විශාල අපි පළවෙනියට අපි කිව්වා තාක්ෂණික ඇගනොයුම් කමිටුවේ සංගතිය ඒ ප්‍රශ්නයක් දැක්කා. තාක්ෂණික මොකද එතනින් තමයි මේ වැඩේ පටන් ගන්නෙ. ලංකාවට ගෑස් ගේන තාක්ෂණික කමිටුවේ ඒගොල්ලෝ තීරණය කරන්න ඕන ලංකාවට අවශ්‍ය ගෑස් මොකක්ද කියන එක. ඒතර අපි අපේ කමිටුව මෙන්න මේ සමිති සමන්විත යුතුයි කියන එකද අපි ඇත්තට මෙතනදී ඇතුළත් කරා. ඒ කමිටුවට ශ්‍රී ලංකා කනිෂ්ඨ සංස්ථාවේ සමාජිකයෙකුත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සමාජිකයෙකුත් අපි නිර්දේශ කළා තියෙනවා. එතකොට පළවෙනියටම එතනින් මේ වැඩේ පටන් ගන්නවා පාලනය වෙන්න. ඊළඟට සිලින්ඩර් රෙගියුලේටර් කපාට සඳහාත් අපි කමිටුවේ සංයුතිය අපි නිර්දේශ කළා තියෙනවා. ඒතර බාහිර පාර්ශවයක් මේ කමිටුවේ ඉඳලා පළවෙනි තැන රෙගියුලේට් කරන්න අවශ්‍යයි. ඒක රෙගියුලේට් කරන පළවෙනි තැන. ඊළඟට අපි දන්නවා මේ ද්‍රව කලාපයේ තිබිය හැකි උපරිම ප්‍රොපේන් ප්‍රතිශතය. එතකොට ඒක දැනටත් අපි දන්න විදිහට නියෝගයකින් උසාවි නියෝගයකින් එකම ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මේ ඊයේ ඉඳලා ඊයේ සිකුරාදා ඉඳලා නිකුත් කරපු ඒකේ තියෙනවා 30ක් තමයි මැක්සිමම් ප්‍රොපේන් තියෙන්න පුළුවන්. ඒක තමයි අපි දැනට වෙළඳ පොළට ඉස්සරහට එනේ බෑ. ප්‍රොපේන් තියෙන 30යි. මැක්සිමම් 30යි. ඊට වඩා තියෙන්න බෑ. ඒතකොට දැන් ඕන නියාමනයක් ඇවිල්ලා. මෙච්චර කාල නොතිබ්බ නියාමනේ දැන් ඇවිල්ලා. ඒතර අපි මේ කමිටු වාර්තාව ඔබතුමාලා කියන්නේ මේ කමිටු වාර්තාව අපි ඊයේ දෙනකන් අපි මේ නියාමන මේක අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකලත් මේ කාලය තුල පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඒ නිලධාරීන් අපි අතර නිතර සංවාද ඇති වුණා. අදහස් විමසුවා අපේ ජනාධිපති කමිටුව හැටියට අපි ඔවුන්ට සමහර අදහස් නිර්දේශ ලබා දීලා තියෙනවා. ඊළඟට එනවා වසර අර අපේ SLS මහගම මහත්තයා කිව්ව විදිහට අපි දැක්ක අඩුපාඩු තියෙනවා. කපාට මාරු කිරීමේ අඩුපාඩු. එතකොට අපි කියනවා වසර 5කට සැරයක් කපාට මාරු කිරීම හා ඒ බව තහවුරු කිරීම. මොකද කපාට මාරු කිරීමත් ගෑස් ලීක් ඉවත් සම්බන්ධයක් තියෙනවා. එතකොට නිවැරදි කාලයේ කපාටේ නිවැරදි විදිහට මාරු කරේ නැත්නම් ගෑස් ලීක් වෙනවා. අපි දකිනවා ගෑස් ලීක් වෙනවා වැඩිපුර. එතකොට ඒකට හේතුවක් වෙන්න පුළුවන් කපාට නිවැරදිව මාරු නොකිරීම. අපි නිර්දේශයක් දෙනවා මේක අවුරුදු 5කට සැරයක් මාරු කළ යුතුයි කියන එක. ඊළඟට අපි දැක්ක දෙයක් තමයි මේ වළංගුකරණය කියන එක. සිලන්දි වළංගුකරණය. එතකොට ඒකේ යම් ප්‍රමිතියක් තියෙනවා කරන ක්‍රමයක්. ඒතර අපි එතනදිත් අඩුපාඩුවක් දැක්කා. එතනදී අපි දෙනවා නිර්දේශයක් සිලින්ඩරේ පළමු වර්ගකරණය අවුරුදු 10ක් අවසානයේදී දෙවන සහ පසු වර්ගකරණය හැම වසර 5කට සරහත් සිදු කරන්න ඕන. ඒකම සීරියල් අංකේ හරියට සඳහන් වෙන්න ඕන. ඒ කියන්නේ අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕන මේ වළංගුකරණය නිවැරදිව සිදු වුණාද කියලා. ඒතර එතනින් අඩුපාඩුවක් දැක්කා. ඒතර අපි දෙනවා නිර්දේශයක් ඊට පස්සේ මෙහෙම කරන්න ඕන කියලා. ඊළඟට මහජන උපයෝගිතා කොමිසම අපි එතනදී නිර්දේශය විශේෂයෙන්ම දෙනවා මේක මහජන උපයෝග කොමිසම හෝ ඊට අදාළ ප්‍රමිති ඒ කියන්නේ නියාමනයකට මේ ගෑස් නියාමනය පැවරිය යුතුයි. දැන් ඔබතුමා සඳහන් කළා නියාමනය කළ යුතුයි එවැනි ආයතනයක්. එතනදී මින් අනතුරුව සංගීතය වෙනස් කරන්නට බෑ ඒ නියාමන අධිකාරියෙන් අවසර නොගෙන. මේක මෙච්චර කාල එක උනේ නැහැ. මෙච්චර කාල සමාගම හදාගත්ත සංගීතය ඇතුලේ වුන් හිටියා. ඒක තමයි දිගට කිව්වේ ඒගොල්ලෝ වෙනස් කරේ නැහැ කියන එක. ඒ ඔවුන් හදාගත්ත එක ඇතුළේ ඔවුන් හිටින්න ඉන්න පුළුවන් තරම්. නමුත් එහෙම වෙන්න බෑ. මොකද සංයුතිය වෙනස් වීමෙන් පස්සේ ඉස්සරහට මොකද අපි ගෑස් සභාගමට පැහැදිලිව කිව්වා. දැන් ඔබතුමාලා සිලින්ඩර් හදන එක හරි. හැබැයි මේකේ එතනින් එහාට
භාවිතා කරන්නේ මේක පාරිභෝගිකව. ඒතර පාරිභෝගිකයන්ට මතුවෙන ප්‍රශ්න පිළිබඳව හිතන්නේ නැතුව සංවිතිය තීරණය කරන්නට බෑ. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. අපි ඒක පැහැදිලිව ඒ අදහස උඩ දීලා දෙනවා. නැවත අපි නිර්දේශක ඉදිරිපත් කරලා මින් අනතුරුව මේ වගේ දේවල් කරන්න බෑ. කරනවා නම් අවසර ගත යුතුයි. ඒක තත්ත්ව පාලනයේ අපි විශේෂයෙන් දැක්ක අඩුපාඩු. ඇත්තටම අපි සියලු දෙනාම දැක්ක අඩුපාඩු. මේ ඇත්තටම ලිට්ටෝ සමාගමක් වගේ මේක රජයේ සමාගමක් කියන එක මතක තියාගන්න ඕන. රජයට අයත් සමාගමක්. තත්ත්ව පාලනයේ අඩුපාඩුකම් අපි පැහැදිලිව දැක්කා. එතකොට දැන් සමහර මත ආවා. ඒ මත වලට හේතු වෙන්න පුළුවන් තත්ත්ව පාලනයේ සිදු විවිධ අඩුපාඩු අපි පැහැදිලිව නිර්දේශ කළා තියෙනවා. තත්ත්ව පාලනය කළ යුතු කොටස් 5ක්. ඒ පහම අවශ්‍යද පුතුපාට? අවශ්‍ය මූලික තත්ත්ව පාලන උපකරණ සපයා ගැනීම. ඒ කියන්නේ පීඩන මාන හා ගන්ධ මැනීම උපකරණ. ඒවැ අඩුපාඩුවක් අපි දැක්කා. ඊළඟට උපකරණ ක්‍රමාංකනය. ඒතර කැලිබ්‍රේට් කරලා තියෙන උපකරණ තිබ්බට වැඩක් නැහැ. ඒවා නිවැරදි කැලිබ්‍රේට් කරලා ක්‍රමාංකනය කරලා නොතිබ්බොත් ඒවෙන් දෙන පාඨාංක වැරදි. ඊළඟට සියලුම කරත ආවරණසේ තත්ත්ව පාලන සැලැස්පස් සකස් කරලා තත්ත්ව පාලන ආරක්ෂණ කටයුතු සිදු කිරීම. කපාට මගින් ද්‍රව පෙට්‍රෝලියම් වායු කාන්තිය හඳුනා ගැනීම සුදුසු පරීක්ෂා සෑම සිලින්ඩරයක් සඳහාම සිදු කිරීම. දැන් ඇත්තටම වැඩිවීම හේතුව තමයි හරියට පාලනය නොකිරීම. ඒක ප්‍රායෝගිකව අසීරු වුණත් අපි මේ නිර්දේශය දීලා තියෙනවා. ඒ කියන්නේ සෑම සිලින්ඩරයක්ම එළියට ඉන්න ඉස්සෙල්ලා දැනට තියෙනවා යම් ඒවා අඩුපාඩු අපි දැකලා තියෙනවා. එහෙනම් අපි නිර්දේශයක් දෙනවා. ඒගොල්ලෝ යම් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. සිලින්ඩරයක් ඒ කර්මාසලෙන් එළියට එන්න ප්‍රථම ලීක් ප්‍රූෆ්. ඒ කියන්නේ ලීක් එහෙම නොවිය යුතුයි කියන අපි නිර්දේශයක් දෙනවා. එතකොට මෙතන තව කතා නොකරපු එකක් තියෙනවා. මේක විද්‍යාත්මක පදනමක් තියෙනවා. මේක අපි කියන්නේ සිලින්ඩරයක් පෙරෙව්වට පස්සේ අර ඉහළ තියෙන වාෂ්ප කලාපය. ඒතර විද්‍යාත්මකව මේක අපි උලේජ් කියලා කියන්නේ නම සිලින්ඩරය තුළ ද්‍රවයට ඇති අවකාශයේ සිලින්ඩරයේ අභ්‍යන්තර පරිබාව 15%ට අඩු නොවන පරිදි පවත්වා ගත යුතුයි. මේක තමයි code of practice කියන එක. අපි ඒකත් දැක්කා ඒකේ අඩුපාඩුවක්. මේ අපි දැක්ක අඩුපාඩුවක්. මේක අඩු වෙලා තිබ්බා. 15%ට අඩු වෙලා තිබ්බා. අපි නිර්දේශයක් දෙනවා මින් පස්සේ මේක 15ට අඩු වෙන්න බෑ. සමහර රටවල 15, සමහර රටවල 20. ඒක විද්‍යාත්මක නිර්දේශයක්. දැන් අපි ඒක අඳුරගෙන තියෙනවා මේ සංවිතිය ඒ කියන්නේ සිලින්ඩරේ වෙනස් නොකර ඊළඟට සිලින්ඩරේ වෝටර් වොලියුම් කියලා කියන්නේ ඇතුලේ පරිමාව වෙනස් නොකර සංවිතිය වැඩි ගෑස් වැඩි කිරීම සංවිතිය වැඩි ප්‍රොපේන් වැඩි ගෑස් එකක් මේ සිලින්ඩරේ පිරවීමේදී ඔය වාෂ්ප කලාපයේ අඩුවීමක් සිදු වෙනවා. ඒක ඇත්තටම අපි කියන ඕවරෝල් සේෆ්ටි. ඒ කියන්නේ ආරක්ෂාවට බලපානවා. අපි නිර්දේශයක් දෙනවා මින් පසුව මේක 15 තියා ඒක සාමාන්‍ය සම්මතයක් ලෝකේ. සමහරවිට 20 මේක තියා ගන්නවා. ඔය ඊට අමතරව වෙනත් උපදෙස් යටි අපි දැක්ක ප්‍රධාන අඩුපාඩුවක් තමයි මේ අවස්ථාවේ ඒගොල්ලන්ට පුහුණු දීප එකක් තමයි දැන් අපි මේ ගන්ධය තියෙන ප්‍රශ්නය ආවම එතිල්ම කැප්ටන් තිබ්බනම් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. මේක මික්ස් කරලා දෙන්න පුළුවන්. ඒතර අපි දැක්ක දේ අවශ්‍ය ප්‍රමාණය ගබඩා කරගෙන නැහැ. ඒතර අපි නිර්දේශයක් දෙන මින් පසු ඒ අවශ්‍ය ප්‍රමාණය තියෙන්න ඕන. ඊළඟට ආයතන මගින් පාරිභෝගිකයා වෙත වෙළඳපොළ නිකුත් කරන ලබන සියලුම සිලින්ඩර අවශ්‍ය විටක නැවත ආපසු ලබාගෙන ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි. දැන් අවාසනාවන්ත තත්ත්වය තමයි ඒක නොතිබ්බ එක. දැන් පාරිභෝගික මම පොඩ්ඩක් විස්තර කරනවා. දැන් අපි කිව්වොත් සිලින්ඩර ලක්ෂ මිලියන් 3.5ක් තියෙනකොට මේ සියල්ලක්ම කැඳෙව්වොත් එහෙම ඇති වෙන ප්‍රශ්නේ අපිට වචනෙන් විස්තර කරන්න බෑ. ඔවුන්ට දවසකට සපයන්න පුළුවන් සිලින්ඩර් 80ක් 80000ක් පමණ. ඒතකොට මේක මාකට් එකට දෙන්න මාසෙකට වඩා යනවා. ඊළඟ තියෙන ප්‍රශ්නේ. එතකොට අපි දැනගත් අපිට ක්‍රමවේදයක් තිබ්බනම් මෙන්න මේ බැච් එකේ මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට අපි දැක්ක මාධ්‍ය වලින් හැමතැනම කතා කරනවා. මේ බැච් එකක් රිකෝල් කරන්න බැරි කියලා. ඒක මෙතන රිකෝල් කරන්න ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. අපි කියනවා මින්න ඉදිරියට පැහැදිලිව ඔවුන්ගේ ඒ රෙකෝඩ් සියා ගන්න ඕන ප්‍රශ්න අඳුනාගත්ත බැච් එකක් රිකෝල් කරන්න හැකියාව තියෙන්න ඕන. ඊළඟට ISO 9001 ISO 5000 ඇත්තටම 45,000 right. ඒ සහතිකය ලබා ගන්න. එතකොට උන් මේ පැත්තට යොමු වෙලා තිබෙන්නේ නැහැ. නවදත් අපිට ලොකුම ගැටලුවක් අපි අඳුරාගත්ත දේ තමයි දැන් ඇත්තටම ඔබලා දන්නවා දැන් අර නැවත පාවිච්චි නොකරපු අර නැවත ඒ කියන්නේ පාවිච්චි නොකරපු සිලින්ඩර් මාකට් එකෙන් නැත්තම් ඔබ ගාව තියෙනවා ඔබට ඒක
ලිටර් සමහරකට දීලා අලුත් එකක් ගන්න පුළුවන්. මං හිතන්නේ ගොඩක් අය දුන්නට ගන්න නෑ දැන්. සිලින්ඩරේ දෙනවා. හැබැයි දෙන්න ගන්න විදිහක් නෑ. මොකද හේතුව තමයි ඔවුන්ගේ ප්‍රොඩක්ෂන් කැපැසිටි එක හැටියට ඒක සපයන්න විදිහක් නෑ. දැන් ගෑස් නෑ. සපයන්න විදිහක් නෑ. ඊළඟට තියෙන තව ලොකුම ප්‍රශ්නේ තමයි දැන් ඕක ගත්තා කියමුකෝ ඒ කර්මාශාලාවට. දැන් මේකේ තියෙන ගෑස් ටික අයින් කරන්න ඕන. අයින් කළා නේ අප විල් කරන්න වෙන්නේ. එහෙම කරන්න විදියකුත් නෑ ඕගලන්ට. ඒතර අපි දෙනවා සිලින්ඩරයේ පුරවන ලද ගෑස් නැවත ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් ආයතන ධාරිතාවට ගැළපෙනසේ පවත්වා ගත යුතුයි. ඒතර ඔවුන්ට හැකියාවක් තියෙන්න අවශ්‍යයි බැලිවලා රිකෝල් කරොත් ඒ රිකෝල් කරපු සිලින්ඩර් වල ගෑස් ටික අයින් කරලා අලුතෙන් ගෑස් ගහන්න. ඒතර ඒ හැකියාවක් නැහැ. ඒතර මොකද වෙන්නේ? ওই ටික රිකෝල් කරාම මාස ගාණක් යනකම් අපි ගෑස් හම්බ වෙන්නේ නැහැ. දැන් තීර තත්ත්වයට. එතකොට අපි පැහැදිලිව කියනවා මේ කන්ටිජන්ස් ප්ලෑන් කියන්නේ ඔවුන්ට අවශ්‍ය වෙලාවක රිකෝල් කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ රිකෝල් කරපු ඒවයි ඒ ගෑස් ටික ඉක්මනට අයින් කරලා නැවතත් අලුතෙන් ගෑස් දීලා මාකට් එකට දෙන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තව අපි දැක්ක ලොකු දෙයක් ඔබතුමා අහපු නිසා මම කියන්නේ ලිට්‍රෝ ආයතනයේ ද්‍රව පෙට්‍රෝලියම් වායු ගබඩා කිරීම සහ ධාරිතාව වැඩි කිරීම ද්‍රව පෙට්‍රෝලියම් වායු මිශ්‍ර කිරීම පහසුව. මේක අපිට ලොකුම අඩුපාඩුවක්. දැන් ද්‍රව ලිට්‍රෝ ආයතනයේ තියෙන්නේ ගබඩා කරන ටැංකි 4යි. ඒ 4න් දැනට දෙකක් අර භාවිතයට නොගන්නට කියලා සීල් කරලා තියෙනවා. ඒතර දැන් තියෙන්නේ 2යි. ඒතර තව එකක් සීල් කරොත් එහෙම එතකොට ලිට්‍රෝ ආයතනයට ගෑස් දෙන්න විදියක් නැතුව යනවා. එතකොට හදිස්සියකට භාවිතා කරන්නට තව සිලින්ඩර්ස් නැහැ. ලොකු සිලින්ඩර්ස්. ඒතර තියෙන්න එපා. නැවෙන් ගෙනාව මේක ගහලා ඊළඟට මිනිස්සුන්ට දෙන්න. ඒතර දැන් ඕක එතනදී හිර වෙලා දැන්. මොකද දෙකක් වහලා. එතකොට අපි යෝජනා කරනවා මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්න වෙන්නේ ඔවුන්ගේ ඇත්තටම අර වගේ තව ස්පෙයා ටැංකි තිබ්බනම්. ඊළඟ තවත් එකක් තමයි මික්සින්. දැන් මම කිව්වා වගේ ලංකාවට අපි ගේන්නේ ඒක ඇත්තට ඒකෙත් ලොකු ක්‍රමවේදයක් තියෙනවා. ලංකාවට ලෝකේ ගෑස් සප්ලයි එකත් එක්ක යන දෙයක්. ප්‍රොපේන් වෙනම දෙනවා, බියුටේන් වෙනම දෙනවා විශාල නෞකාවලින්. ඊට අමතරව මික්ස් එක අපි කියන මික්ස් එක අපි ලබා ගන්නවා. එතකොට දැන් අපිට හැකියාවක් නැහැ. දැන් මේ වැඩි තත්ත්වයක් ආවොත් මික්ස් කරගන්න විදිය නැහැ. අඩුම ගානේ එතිල්ම කැප්ටන් මික්ස් කරගන්න ක්‍රමයක්වත් නැහැ හරියට. ඉතින් එවැනි තත්ත්වයක් තිබ්බනම් මෙවැනි තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. ඉතින් අපි පැහැදිලි නිර්දේශයක් දීලා තියෙනවා. ඒක වැඩි දියුණු කළ යුතුයි. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවකට ඒවා සාමාන්‍ය දේවල්. ඒවා එවැනි දෙයක් තිබිය යුතුයි. ඊළඟට ලිට්‍රෝ ආයතනය තුළ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරයක් පිහිටුවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කර්මාශාලාවක තමන්ගේ ක්වලිටි කන්ට්‍රෝල් එක තමන් තනියෙන් කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකම කියන්නේ එහි මෙහෙයවීම කාර්මික තාක්ෂණ ආයතනයේ වෙත පැවරීම හෝ එම ආයතනයේ අධීක්ෂණයට පවත්වා ගත යුතුයි. දැන් අපි මහාචාර්ය ජයතිලක සර් කිව්වා වගේ අපිට ප්‍රශ්නයක් තිබ්බා මේ ක්වලිටි චෙකින් ගැන. එතකොට අපි නිර්දේශයක් දෙනවා ඔබතුමාලා පටන් ගන්න. හැබැයි ඔබතුමා තනියෙන් මේක කරගෙන යන්න එපා. එක්ක මේක දෙන්න තාක් ඒ පිළිබඳ දැනීම තියෙන කාර්මික තාක්ෂණ ඔවුන්ගේ අධීක්ෂණයට පවත්වා ගත යුතුයි. මොකද අපිට සහතික වෙන්න ඕන මේ තියෙන ගෑස් වල සංයුතිය හෝ අනිකුත් ඒවා නිවැරදි ආකාරයට තියෙනවද කියන එක. ඒකම තව එකක් අපි දැක්කා ද්‍රව පෙට්‍රෝලියම් වායු නැවත කිරීම සහතිකය සහ ගොඩබෑමේ සහතිකය. එතන අඩුපාඩුවක්. The load port certificate and discharge port certificate. ওই දෙකම එක මාතෙන් ලබා ගන්න බෑ. අපි නිර්දේශයක් කරනවා මින් අනතුරුව මේක එක ආයතන ලබා ගන්න එපා. දැන් අපි සාමාන්‍ය දෙයක් තමයි අපි යම් දෙයක් ගත්තම අපිට කාගෙන් ආවත් අපේ වෙනම අපි ඒක චෙක් කරන්න ඕන. ඒ වෙරිෆිකේෂන්. ඊළඟට කෙටි කාලීන අවස්ථාව ලෙස සලකා නැවගත කිරීමේ ගොඩබෑමේ සහතික ලබාගත් අය තෝරාගෙන ප්‍රථමයෙන් එම ආයත සුදුසු බව තාක්ෂණික කමිටුවන්ගෙන් තීරණය කළ යුතුයි. මොකද හදිසි අවස්ථාවේ යමක් ගෙනාවත් තාක්ෂණික කමිටුව කරහා නිර්දේශයකින් පමණයි ගේන්න පුළුවන්. ඒතර ඔන්න ඔය වගේ නිර්දේශ විශාල ප්‍රමාණයක් අපි ওই ප්‍රමාණය දීලා තියෙනවා. මේ தত্ত্বය අතර මෙහෙමයි වගේ අපි කෙටි කාලීන, දිගු කාලීන, මධ්‍ය කාලීන කියලා ක්‍රම කිහිපයකට දීලා තියෙනවා. කෙටි කාලීන එක නම් පැහැදිලිවම අපි කවුරුත් දන්නවා, ඔබතුමාලා සියලුම දෙනා දන්නවා. දැනට ලංකාවේ පවතින ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඒ කියන්නේ ආරක්ෂා සහිත ගෑස් නොමැතිවීම. ඒක සියලුම දෙනාට බලපාලා තියෙන මේක. ඒතකොට ඒක ඉතාමත් ඉක්මනින් මේ තත්ත්වය ඇති කළ යුතුයි. ඒකට අවශ්‍ය නිර්දේශ ගරු අධිකරණ ලබා දීලා තියෙනවා.
පාරිභෝගික සදාකාරක අධිකාරිය සහ ඒ වෙනුවට දැන් ඇත්තටම ජනාධිපතිතුමා අධිකරණ ජනාධිපතිව පත් කරලා තියෙනවා තාක්ෂණ මත ලේකම්තුමා අපේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී එතුමාගේ මැදිහත් වීම ඉතාමත් වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. එතකොට යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරන් තියෙනවා කෙටි කාලිනව විසඳන්න. ඒකම පැහැදිලිව මම කිව්වා වගේ අර ලෝක වෙළඳපොලේ තියෙන මේ තියෙන තත්ත්වයක් එක්ක සමහරලාට අපිට 30 ඔය 30 කියන එක හැමදාම අපිට ගන්න බැරුව යන ඉඩ තියෙනවා. ඒතර එහෙනම් අපි ඒකට ලෑස්ති වෙන්න අවශ්‍යයි. ඒතර ඒ සඳහා අවශ්‍ය නිර්දේශත් අපි මේ අවස්ථාවේ ලබා දීලා තියෙනවා. බොහොම ස්තුතියි. කාල වේලාවත් සමග අපිට සටන් කරන්නට සිදු වෙනවා. සාකච්ඡා කරන්නට කරුණු බොහොමයක් තිබුණත් අපිට මේ සාකච්ඡාව අවසන් කරන්නට සිද්ධ වෙනවා. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හා පුපුරා යාම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාවේ සඳහන් කරුණු ගැනයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒ සඳහා අපි ඊටමත් ගෞරවයෙන් ආරාධනා කළා එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතාට, ඒ වගේම විශ්‍රාමික සහාය මහාචාර්ය WDW ජයතිලක මහතාට, ඒ වගේම ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතාට, ඒ වගේම සුජීව මහගම මහතාට, අවසාන වශයෙන් ආචාර්ය සාලිය ජයසේකර මහතාට ඉතින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඉතින් අප සමග සම්බන්ධ වූ ඔබ සැමට සුබ දවසක්, සුබ සන්ධ්‍යාවක්.